ආදරණීය සහෝදරුනි සහෝදරියනි අපි සූදානම් වෙන්නේ අන්තර්ජාල සම්මන්ත්‍රණයට කොවිඩ් වසන්තය පිළිබඳ අන්තර්ජාල සම්මන්ත්‍රණයට මේ වෙනකොට ලෝකයේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා ඉන්නවා 5,43,18,729. ඒ වගේම මේ වසංගතය හරහා ජීවිතක්ෂයට පැමිණලා තියෙනවා 13,18,038. ඒ නිසා මුළු ලෝකයටම අද මේක විශාල තර්ජනයක් වෙලා 2021 වසර කුමන කොන්දේසි යටතේ ගත කරන්න වේද කියන එක ගැන විශාල ප්‍රශ්නයක් ඇති වෙලා. දරුවන්ගේ අධ්‍යාපනයේ මිදවැටලා, ඒ වගේම රැකියා බරපතල අවධානයට ලක් වෙලා විරැකියාවෙන් පෙළෙන විශාල ජනගහනයක් ලෝකේ පුරාම නිර්මාණය වෙමින් ඉන්නවා. ඒ වගේම ආර්ථිකයේ විශාල බිඳවැටීමකට ලෝකේ සියලු රටවල් පහේ මුහුණ දීලා තියෙනවා. නිසා මේ අර්බුදය ඉස්සරහා අපිට අනාගතයේ කෙබඳු වේද කියන ප්‍රශ්නේ අපේ රටේත් ඒ වගේම ලෝකෙත් වැඩ කරන ජනතාවට, සාමාන්‍ය ජනතාවට දසලක්ෂ ගානකට මේ අර්බුදය විසින් පීඩාවට පත් වෙලා තියෙනවා. එක පැත්තකට මේ සමාජ අර්බුදය, මේ සෞඛ්‍ය අර්බුදයේ විශාල පීඩනයක් වෙද්දී, තව පැත්තකට මේ අර්බුදය තමන්ගේ පැවැත්ම සඳහා ගසා කෑමේ තත්වයක් දැන් මේ වෙනකොට ඉස්මතු වෙමින් තියෙනවා. අපි මේ වසංගතයේ ආරම්භයේ ඉඳලා පැහැදිලි කරා, කරුණු ඉදිරිපත් කළා මේ පිළිබඳව. අපි හිතනවා ලංකාවේ දේශපාලන හැසිරීම් සහ ලංකාවේ ආර්ථිකයේ හැසිරීම් විවිධ තීන්දුව తీරන ආණ්ඩුව විසින් ගන්නවන විවිධ තීන්දුව తీරන හරහා දැන් ඒක ගුණාත්මක ලක්ෂයකට පැමිණලා තියෙනවා කියලා. ඒ නිසා මේ දෙවනි වසංගත රැල්ල තුල අපට පේනවා පැහැදිලිවම මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් මුදුර ගන්න, ඒ වගේම රටේ බහුතරයක් ජනතාවට ඊටාම බරපතල ඛේද වාචයට මුහුණ දෙන්න සිද්ධ වෙන තීන්දුව తీරන ගනිමින් ඉන්නවා කියලා ආණ්ඩුව විසින්, ඒ වගේම මේ පාලක කණ්ඩායම විසින්. ඒ නිසා අපි හිතනවා මේ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක්, ඒ වගේම මේ පිළිබඳව ජනතාව සූදානම් කිරීමේ වගකීමක් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට තියෙනවා කියලා. ඒ නිසා ඒ සඳහා වෙච්ච ආරම්භයකට තමයි අද අපි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්මන්ත්‍රණය පස්සේ වසංගතයේ වර්ධනය, වසංගතයේ කුමන දිශාවකට ගමන් කරත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ සම්බන්ධයෙන් විශාල, මේ මතු කරන ප්‍රශ්න සම්බන්ධයෙන් විශාල දේශපාලන වැඩපිළිවෙලක්, අරගලයක්, දේශපාලන හඬක් නගන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා. අපි වසංගතයේ ආරම්භයේ ඉඳලම මේ ආණ්ඩුව කරමින් හිටපු මැදිහත්වීම පිළිබඳ විවේචන ගණනාවක් ඉදිරිපත් කරා. මූලික වශයෙන් අපි ඉදිරිපත් කරපු විවේචනයේ කරුණු වශයෙන් ගත්තොත් පැති 4ක් තිබුණා. පළවෙනි කරුණ තමයි අපි කිව්වා මේ වසංගතයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න, සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය කරන පහසුකම් සලසන්න, ඒ වගේම සෞඛ්‍ය සඳහා අවශ්‍ය උපකරණ ලබා දෙන්න මේ සෞඛ්‍ය සේවය දිරිමත් කරන්න කියලා. මේක අපි විතරක් නෙමෙයි, මූල්‍ය අරමුදල් වැඩි සංවිධාන පවා කිව්වා මේ අර්බුදයේදී කරන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන එක කියලා. හැබැයි ආණ්ඩුව මොකද්ද කරලා තියෙන්නේ? දැන් 2021 වසරේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙනවා. ඒ අයවැය ලේඛනේ අපිට මවිතේ දනවන සුළුයි. රුපියල් බිලියන 20කින් සෞඛ්‍ය ප්‍රතිපාදන කපා හැරලා තියෙනවා. ආරක්ෂක වීදම් රුපියල් බිලියන 30කට 40කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. අධ්‍යාපන වීදම් රුපියල් බිලියන 40කින් කපා දාලා තියෙනවා. අපි දන්නේ පාසල් මුළු වසර පුරාම බහලා තියන්න ආණ්ඩුව කල්පනා කරනවාද කියලා. සමහරට සිද්ධ වෙයි පාසල් අධ්‍යාපන සඳහා විශාල මුදලක් වේදම් කළ දරුවන්ට වෙනත් තාක්ෂණික පහසුකම් සලසන්න මේ වසංගතයේ මේ විදිහටම තියෙනවනේ. මොකද පාසල් වහලා තියාගන්න බෑ. එතකොට මේ රටේ අධ්‍යාපනයේ සුබසාධනයේ සෞඛ්‍යයට වෙන් කරන මුදල් කපලා තියෙනවා. ඒ නිසා මේකෙන් සෞඛ්‍ය සේවකයෝ විශාල අගතියකට පත් වෙලා තියෙනවා. ඔවුන්ට සාමාන්‍ය කාලවලදී ඔවුන්ට ලැබුණු සමස්ත වැටුප අතිකාල කරලා ඒ සමස්ත විපීම ඔවුන්ට ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා සුවවිරුව කියලා බොරු විරුදාවලියක් හදලා බොරු වර්ණාවක් හදලා සෞඛ්‍ය සේවකයන් තිබිච්ච පහසුකම් අයිමි කරලා තියෙනවා. මේකට බලපෑම මොකද්ද? සෞඛ්‍ය සේවය සඳහා ලබා දිය යුතු අවම සහන, අවම ප්‍රතිපාදන ලබා නොදීම. ඊළඟට අපි ගෙනාපු දෙවෙනි විවේචනය තමයි සෞඛ්‍ය අංශ වලට නෙමෙයි මේකේ නායකත්වය ආරක්ෂක අංශ වලට ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරපු එක. මේ වසංගතය ඇතුලේ ආණ්ඩුව පටන් ගත්තේ සහ දැන් ඊටාම තීරණාත්මක විදිහට ඉස්සරහට අරගෙන තියෙන්නේ ආරක්ෂක අංශවල නායකත්වයේ, ආරක්ෂක අංශවල මෙහෙයුම, ආරක්ෂක අංශ ඉසමුදුනිත යන තමයි මේ ක්‍රියාත්මක කරමින් තියෙන්නේ. ඒ නිසා මේක යුද්ධයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් යුද්ධයක් කරාට පස්සේ යුද්ධයක එන හැසිරීම සමාජය තුළ ඇවිල්ලා තියෙනවා. වසංගතයට ලක් වෙච්ච රෝගීන් අද ත්‍රස්තවාදීන් බවට පත් කරලා තියෙනවා. ඔවුන් හමුදා මෙහෙයුම් හරහා හොයන්න උපක්‍රම සකස් කරලා තිනවා. ඉතින් අපි බලනවා මේ මොකද්ද මේ රට සහ ජනතාව පත් කරලා තියෙන මේ රෝගයක් ඉස්සරහා පිට, වසංගත තත්ත්වයක් ඉස්සරහා පිට මොන වගේ මානසිකත්වයකට රටේ ජනතාව ඇදලා දාලා තියෙන්නේ. අපි දැක්කා ඊයේ රාත්‍රී හමුදාපතිවරයා නිවේදනයක් නිකුත් කරලා තිනවා. සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. ඒ වගේම අපිට ජංගම දුරකථන වලට පණිවිඩ කෙටි පණිවිඩයක් ආවා. දැන් හමුදාපතිවරයා තමයි මේ රටේ ඇඳිරි නීතිය සම්බන්ධ ප්‍රකාශ නිකුත් කරන්නේ. අපි අහනවා කුමන නීතිමය ආවරණයක්ද තියෙන එවැනි ප්‍රකාශන නිකුත් කරන්නේ. එතකොට අපි දැක්කා දැන් දින කිහිපයකට කලින් ඩ්‍රෝන යානා පාවිච්චි කරනවා කියලා විවිධ ප්‍රදේශවල
ඇදිරනීති පවත්වන නැත්නම් ඔවුන් යම් සීමා මායිම් දාන ප්‍රදේශවල නිරීක්ෂණය සඳහා. ඒ ප්‍රදේශවල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? සමහර ප්‍රදේශවල ජනතාවට එවැනි සති ගණන් තමන්ට ආර්ථික සහනයක් නැති වුණාන් පස්සේ තමන්ගේ සාමාන්‍ය ආර්ථික පවත් නැති වුණාම දවස වේල කාලා ජීවත් වෙන මිනිස්සුන්ට කන්න බොන්න ටික නැහැ. ආණ්ඩුවට වමනාව තිබුණේ ඒක බලන්න දිස්සෙල්ලා. ඒ සඳහා සහන සලසන්නද නැත්නම් ඩ්‍රෝන් යවල ඉවරලා ඒ මිනිසුන්ගේ උණ බලන්න නැත්නම් ඒ මිනිසුන්ගේ තියෙන චර්යාවන් පරීක්ෂා කරන්නද මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් මොකද්ද මේ ප්‍රශ්නේ මැදිහත් වෙන ආකෘතිය ඉතින් මේ මොකද්ද මේ හමුදාව සම්බන්ධ කරලා හමුදාපතිවරයා සම්බන්ධ කරලා මේක යුද්ධයක් බවට පත් කරලා තිනවා අපි හමුදාවේ සෙබළුන්ට ඊටාම ඕමනාකමි කියනවා මේක හමුදා සෙබළුන් සම්බන්ධ විවේචනයක් නෙමෙයි හමුදාවේ සෙබළුන්ටත් අපි කියනවා ඔබ නොදන්න විශේෂයකට ඔබව ඇතුළු කරලා තියෙන ඔබව තල්ලු කරලා තියෙන බලහත්කාරයෙන් මේකේ වන්දි ඔබටත් ගෙවන්න සිද්ධ වෙනවා. මොකද මේ වසංගතේ වැළඳුනා අපි දැක්ක නාවික හමුදාවේ දහස් ගානට එක දිගට වැළඳිනවා. ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මුළු කඳවුරකටම වැලිසර කැම්ප් එකටම හැදෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ අපි තවමත් දන්නේ මේ රෝගයෙන් ඇතිවෙන අතුරු ආබාධ මේ රෝගයට වැළඳුනහන් පස්සේ ගොදුරු ඊට පස්සේ ඇතිවෙන අතුරු ආබාධ සම්බන්ධ තාමත් ලෝකේ හරියට පරීක්ෂණාත්මක කියලා නැහැ. එතකොට වැලිසර කැම්ප් එකේ නේවි කැම්ප් එකේ හිටපු සියලුම නාවික හමුදා සෙබළුන්ට මේක වැළඳෙන්න දීලා බලන් හිටියේ. එතකොට දැන් මේ මෙහෙයුමට සම්බන්ධ වෙන හමුදා සෙබළුන්ට හෙට දවසත් නිරණම් මොකද්ද? දැන් රටේ ඉන්න සියලුම ඒකක වලයට මේ වසංගතයට පත් වෙලා පොලිසිය මේකට මුහුණ දීලා PHI මහතුරු මුද වෛද්‍යරුන්ට වැළඳිනා. හැබැයි හමුදාවට වැළඳිනා කියලා කිසිම වාර්තාවක් එළියට එන්නේ නැහැ. ඒ වාර්තා සංගවලා තියෙන්නේ. එවැනි සිදුවීම් තියෙනවා හැබැයි වාර්තා සංගවලා තියෙනවා. ඉතින් මේ කාගේ ජීවිතත් එක්කද සෙල්ලම් කරන්නේ? නිසා අපි හමුදා සෙබළුන්ටත් කියනවා ඔබගේ ජීවිත අයුතු ලෙස පරිහරණය කිරීම මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට හමුදා සෙබළුන් සම්බන්ධ ඔවුන් මේ ක්‍රියාවලියට දෙවෙනි පාර්ශවය ලෙස සම්බන්ධ කිරීම පිළිබඳව මේ අපිට විවේචන තිබුණේ. අපිට විවේචන තිබුණේ ඔවුන් මේ ක්‍රියාවලියට නායකත්වයට හමුදාව ආරක්ෂකංශක දෙවි මේක ආරක්ෂක මෙහෙයුම බවට පත් කිරීම සෞඛ්‍ය මෙහෙයුම. ඉතින් ඒ නිසා ඒක තව පැත්තක විවේචන. ඊළඟට තව පැත්තකින් අවශ්‍ය සුබසාධනය ලබා නොදීම. දැන් මේ අර්බුදය ඉස්සරහ අපිට අවශ්‍ය සුබසාධනයේ අවශ්‍ය වේගයෙන් ලබා දෙනවද? නැත්නම් අවශ්‍ය තැන්වලට ලබා දෙනවද? සහන ආධාර අවශ්‍ය වේගයෙන් ලබා දෙනවද? ආර්ථිකයේ බිඳවැටීමට අවශ්‍ය වේගයෙන් සහන සලසනවද? දැන් මේ දෙවෙනි රැල්ල ඉස්සරහ අපිට නැවත ආර්ථික බිඳවැටීමෙන් තියෙනවා. ත්‍රිරෝධර රෙදුරන්ට සාමාන්‍ය ලීසින් ලෝන් වලින් වැඩ කරන අයට මොකද්ද ලැබිලා තියෙන සහනේ? කලින් ලැබිච්ච සහනේ ඇත්ත සහනයක් වුණාද? ඒ සහනේ උනේ අන්තිමට පොලි වාරිකත් එක්ක ගෙවන්න සිද්ධ වුණා. එතකොට ඒ සහනේ ඇත්ත ලබා දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන සුබසාධනයේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයි ලෝකේ වෙනත් රටවල් මෙවැනි තත්වයකදී රැකියාව වඩපණ වුණාන් පස්සේ ආණ්ඩුව විසින් ලබා දෙන සහන ආධාරයක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා කිව්වහම අපිට මතකයි රාජපක්ෂ මහත්තයා කිව්වා සල්ලි හොයන හැටි මම දන්නවා මම කලින් සල්ලි හොයලා පෙන්නලා තියෙනවා. ඒ නිසා සල්ලි හොයන හැටි අපෙන් අහන්න එපා කියලා. ඉතින් ඒ නිසා දැන් අපිට සල්ලි හොයන්න බෑ කියලා කියන්න එපා අපිට. දැන් රටේ ජනතාව මේ මුහුණ දෙන ප්‍රශ්න ඉස්සරහ අපිට ආණ්ඩුවට වගකීමක් තියෙනවා විශේෂයෙන් ආර්ථික වශයෙන් ඊටාම පහළ ආර්ථික තලයෙන් ඉන්න ජනතාවට රැකවරණයක් දෙන්න. ඉතින් ඒක ලබා දීලා නැහැ. ඒ වගේම වසංගතයට මුවා වෙලා එන ඊළඟ වැඩපිළිවෙල. වසංගතයට මුවා වෙලා ජනතාව මර්ධනය කරන්න ගෙන වැඩපිළිවෙල. ඒ වගේම වසංගතයට මුවා වෙලා මේක හම්බ කරගෙන කන්න මේක පාවිච්චි කරන්න හදන විදිහ. මේ අනතුරු සම්බන්ධයෙන් අපි දිගින් දිගටම අදහස් ඉදිරිපත් කරා. අපිට පේනවා දැන් කොවිඩ් පරීක්ෂාව සඳහා ගේන්න හදන ඇන්ටිජන් ටෙස්ට් එක සම්බන්ධ විශාල සංවාදයක් ඇවිල්ලා තිනවා. එක්තරා සමාගමක් ආණ්ඩුවට දිගින් දිගටම බැලමෙහෙවරකම් කරපු සමාගමක්. ඒ සමාගමට ලක්ෂ ගණනින් ඒ උපකරණ ගෙන්වන්න ඉඩ දීලා තියෙනවා. ඒ ගෙන්වන්නේ කොටවත් නෙමෙයි. ඒ හරහා සෞඛ්‍ය අංශය යම්කිසි හිඟයක් ආවම පස්සේ ඒ හිඟේට අර පෞද්ගලික අංශයෙන් ගෙන්වපු උපකරණ ටික ලබා ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට ඒ දේවල් සිද්ධ වෙනකොට. ඒ නිසා මේක කොටසක් තමන්ගේ ආදායම් මාර්ගය බවට පත් කරගත්තා. දැන් විදේශගතව හිටපු ලාංකිකයන්ට ඔවුන් විශාල අර්බුදයට මුහුණ දීලා මිය යමින් තියෙනවා. ඔවුන්ට කිසිම රැකවරණයක් නැහැ. ඔවුන් ලංකාවට ඉල්ලා හිටනවා. වතාවක් දෙකක් තුන් වතාවක් හතර වතාවක් මාසෙට අවස්ථා කීපයක අපි දැක්ක කීප දෙනෙක් පිරිසක් ගෙන්නනවා. එක පැත්තකින් අවශ්‍යතාවයේ ඔවුන් ඉල්ලා හිටන දේට සමාන්තරව මේක සිද්ධ වුණේ. අනිත් පැත්තට ඒ ගෙන්නපු සියලු දිනාට සිද්ධ වුණා විශාල බිලක් ගෙවන්න. ලංකාවට ඇතුළු වෙනකොට PCR ටෙස්ට් එක ගෙවන්න ඕන 12500. ඊට පස්සේ හෝටල් වලට ගෙවන්න ඕනේ. මේ සියලු මීදන් ගෙවන්න ඕන. කවුද මේ හෝටල් දුන්නේ? මේ හෝටල් දුන්නේ ආණ්ඩුවත් එක්ක පහුගිය ඡන්දෙට වැඩ කරපු ආණ්ඩුවේ ගජමිතුරන්. ඒ නිසා මේක ඉහගෙන කන්න පාවිච්චි කරා. මේ වසංගතයේ තමන්ගේ පැවැත්මට පාවිච්චි කරා. ඒක තමයි ආර්ථික වශයෙන් මේක පාවිච්චි කරේ. ඒ වගේම මර්ධනය සඳහා පාවිච්චි කරනවා. අපි ඉස්සරහට කරුණු පැහැදිලි කරනවා මේ සම්බන්ධයෙන්. මේ කරුණු හතර ඉක්මවා ගිහිල්ලා දැන් තවත් පස්වෙනි කරුණක් අපි ඉස්සරහට අවිලා තියෙනවා. ඒක තමයි මේ වසංගතයේ පාවිච්චි කළා, ඇඳිරි නීතිය පාවිච්චි කළා
ජනතාවගේ ක්‍රියාකාරීත්වය අඩපණ කළා ආණ්ඩුව විශාල ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගණනාවක් ගනිමින් ඉන්නවා. අද අපි සම්බන්තරයේ අවධානය යොමු කරන්න විශේෂයෙන් මෙන්න මේ පස්වෙනි කාරණේට ඒ කියන්නේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග රැසක්කට ආණ්ඩුව අවතීර්ණලා තියෙනවා මේ වසංගතයේ තුල තියෙන තත්ත්වය පාවිච්චි කරලා. ඒ නිසා කොටසකට මේක වසංගතයක්. හැබැයි තව කොටසකට මේක වසන්තයක්. දේශපාලන වශයෙන් ආණ්ඩුවට මේක වසන්තයක් වෙලා තියෙනවා. ආණ්ඩුව Tamanට කැමති ව්‍යාපෘති, Tamanට කැමති ජනතාව පාවා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව නිහඬ කරවලේ ක්‍රියාත්මක කිරීම සඳහා මේක පාවිච්චි කරමින් ඉන්නවා. ඒ වගේම මේක පාවිච්චි කරමින් ඉන්නවා සමහරු තමන්ගේ ලාභ තර කර ගැනීම සඳහා. අපි ඉදිරියේදී පැහැදිලි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ පාවිච්චි කරලා කී දෙනෙක් දැන් මේ වසංගත ඉස්සරහ අපිට ලාභ ලැබමින් ඉන්නවද කියලා. ඒ නිසා මෙන්න මේ තත්ත්වය කොටසකට වසංගතයක් වෙලා තියෙන, සාතිශ්‍ය බහුතරයට වසංගතයක් බවට පත් වෙලා තියෙන, තව කොටසකට වසන්තයක් බවට පත් වෙලා තියෙන මේ අර්බුදය පිළිබඳව තමයි අද අපි සම්මන්ත්‍රයේ අවධානය යොමු කරන්නේ. දැන් මේ වසංගතය සම්බන්ධයෙන් අපි දැක්ක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විවිධ අවස්ථාවල වසංගතය සම්බන්ධ කරුණු කියනවා. දැන් අපි ඊටාම කනගාටු වෙනවා මේ රටේ වෛද්‍යවරු වෛද්‍ය සංගම් මේ සම්බන්ධයෙන් හරියාකාරව ඉදිරියට ඇවිල්ලා නිසි මතයක් නොකියන එක ගැනත් අපි කනගාටු වෙනවා. විශේෂඥයින් මේ සම්බන්ධ මතයක් නොකියන එක ගැන දැන් අපි දැක්ක හමුදාපතිවරයා කියනවා මේ කොවිඩ් ආසාදනය වීම නිසාම මැරලා තියෙන 5 දෙනයි කියලා. අපි දන්නේ ඔහුට මේ සම්බන්ධයෙන් වගකීම් සහගතව මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා අපි දැක්ක මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ තියෙනවා වෛද්‍ය එරංග නාරංගොඩ හොමගම රෝහලේ වෛද්‍යවරයෙක්. ඔහු පුවත්පතකට පළ කළ තිබුණු අදහසක් මේ හදවත් රෝග වලින් මේ මෑත කාලේ ඉතා වේගෙන් මියමින් ඉන්නවා සමහරු මහමග මියමින් දිනවා මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු අදහසක් පළ කළ තිබුණා. මොකද පළවෙනි රැල්ලේදී 13 දෙනෙක් මිය ගියා. 13 දෙනා එක්කෙනෙකුට තමයි heart attack නැත්නම් හදවත් ආශ්‍රිත රෝගයකින් මේ රෝගේ බලපෑමෙන් හදවත් ආශ්‍රිත රෝගයක් කරා මිය ගියේ. නමුත් මේ දැන් වාර්තා වෙලා තියෙන දත් අනුව පසුව මිය ගියේ 17 දෙනාගේ 5 දෙනෙක්ම එවැනි තත්වයකට මුහුණ දීලා. ඒ නිසා දැනට වෛද්‍යවරු මතපල කරමින් තියෙනවා මෙහි බලපෑම. මෙහි බලපෑම කලින් ආවේ 120කට විතර ආසාදනයෙන් පස්සේ තමන්ගේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා කියලා. නමුත් දැන් ඒ අගේ ඊටාම් පහළ අගයකට ඇවිල්ලා තිනවා. ඒක එක්තරා ආකාරයක හොඳ දෙයක් නෙමෙයි, මේක භයානක දෙයක්. මොකද සමහරු රෝගේ තියෙනවා උන්ගේ කිසිම ආකාරයක රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඒක තව පැත්තක තර්ජනයක්. ඒ වගේම රෝග ලක්ෂණ විතරක් නෙමෙයි දැන් මේ වෛද්‍යවරුන්ගේ විශාල වශයෙන් මතපල වෙමින් තියෙනවා. මේක පෙනහළු වලට විතරක් නෙමෙයි හෘදයට, ඒ වගේම අක්මාවට, ඒ වගේම වග්වඩු වලට, ඒ වගේම මොළයට මේ ආශ්‍රිත රෝග වලින් ඉන්න අයට ඊටාම දියුණු බලපෑමක් වෙන්න පුළුවන්. ඒ බලපෑම හරහා මරණ සිද්ධ වෙන්න පුළුවන් කියන එක වුන් මතපල කරමින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වසංගතය හරහා ලෝකේ පුරාම මිය ගිය අය මිය ගිහලා තියෙන එක්කෝ කෙලින්ම මේ වසංගතය ඇතුලේ COVID-19 ආසාදනය වීම නිසා ඇතිලා තියෙන තත්ත්වය නිසා එහෙම නැත්නම් COVID සහ තවත් රෝගයක් බරපතල රෝගයක් විශේෂයෙන් වග්ගොඩු බද්ධයක් වගේ නැත්නම් වග්ගොඩු ආසාදනයක් වගේ තියෙන අයට ඒ රෝග දෙකෙන් බලපෑම විසින් තමන්ගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නොදැන එවැනි කරුණු නොදැන මාධ්‍යයට මෙන්න ප්‍රකාශ නිකුත් කිරීම සහ එවැනි ප්‍රකාශ නිකුත් කරන දීලා සෞඛ්‍ය අංශවල ඉන්න ප්‍රබලයින් නිහඬව සිටීම සම්බන්ධයෙන් ඊටාම් බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ නිසා දැන් මේක අර අච්චාරුවක් බවට නැත්නම් මැල්ලුමක් බවට පත් වෙලා තියෙනවා. වගකී යුතු අර බල්ලගේ වැඩි බූරුව කරන තැනට පත්වෙච්ච මෙහෙයුමක් බවට පත් වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය. ඒ නිසා මේ සියල්ල මැද්දේ අපි අවතීර්ණ වෙනවා මොකද්ද රට ඉස්සරහා පිට තියෙන ජනතා විරෝධී ක්‍රියාවලිය ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න. මොකද ඒ කොටස සාකච්ඡා කළ යුතු තියෙනවා. නැත්නම් මේ වසංගතයට විතරක් සීමා වෙලා ජනතාවගේ අවධානය යොමු වෙලා තිද්දි ජනතාව වසංගතය දිහා බලන් ඉඳද්දි ආණ්ඩුව පොකට් එකට ගහන්න ආණ්ඩුව පිටිපස්සෙන් ඇවිල්ලා සියලු අයිතිවාසිකම් මුදුර ගන්න තැනට පත් වෙමින් තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය දිනවල පුවත්පත්වල වාර්තා වෙලා තියෙනවා මේ ජනතා දේපල විකිණීම සම්බන්ධ ප්‍රශ්න කරනවා. පළවෙනි එක තමයි හම්බන්තොට කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීම. දැන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඔබ දන්නවා පහුගිය මැතිවරණයේ ආසන්න කාල පරිච්ඡේදයේ විශාල අරගලයක් මතු වුණා මේ නැගෙනහිර ජැටිය විකිණීම පිළිබඳව. මොකද එදා ඒකට පැවතිච්ච එක්සත් ජාතික පක්ෂ මෛත්‍රීපාල ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවබෝධතා යුසුමක් අත්සන් කර තිබුණා ඉන්දියාවට සහ ජපානයට කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීම සඳහා. කොටස් වශයෙන් නැත්නම් 149ක කොටස් ලබා දීම සඳහා තව ඉතුරු 150නුත් 115ක් හෝ 20ක් තමයි වරායට වරායධිකාරියට ඉතුරු ඉන්නේ. ඉතුරු කොටසත් පෞද්ගලික ආයතනයකට විකුණන්න තමයි වුන් සැලසුම් කරලා තිබුණේ. ඒ නිසා වරාය නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධ ප්‍රශ්නයක් සාකච්ඡා වුණා. එදා වෘත්තීය සමිතිය මේ සම්බන්ධ විශාල හඬක් නැගුවා. අපි දන්නේ වෘත්තීය සමිතිය වලට අගමැතිවරයා දීපු පොරොන්දු මොකක්ද කියලා. අගමැතිවරයා සාකච්ඡාවෙන් පස්සේ වෘත්තීය සමිතිය ඒක නැවතුව වෘත්තීය සමිතිය ප්‍රකාශ කරේ ඒක නවත්තනවා කිව්වයි කියලා. දැන් නැවත වතාවක් ඒ ගිවිසුම අත්සන් කිරීම සඳහා පහුගිය ඔක්තෝබර් 22 වෙනිදා
කැබිනට් මණ්ඩලයට රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා ඉදිරිපත් කළ තිනවා කැබිනට් පත්‍රිකාවක්. ඒ කැබිනට් පත්‍රිකාවට අනුව කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීම සඳහා වෙච්ච ගිවිසුමට එකඟතාවය ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ එකඟතාවය ඉස්සරහට ක්‍රියාත්මක කරන්න නියමිතයි. මේක ඉතාම බරපතලයි. ඒකට හේතුව රටක දේශපාලන ස්වාධිපත්‍යය ඒ වගේම ආර්ථික ස්වාධිපත්‍යය රැඳිලා තියෙන කාරණා තියෙනවා. රටක ආර්ථික මර්මස්ථානවලට අත තැබීම ඉතාම ඛේදවාදී ඉතාම දරුණු ගණේ බලපෑම සිද්ධ වෙන දෙයක්. ගුවන් තොටුපළවල වරාය කියලා කියන්නේ රටේ ආර්ථික මර්මස්ථාන රටට සැපයුම් සපයන ස්ථාන. ඒ නිසා මෙවැනි ස්ථානවල බලය අධිකාරිය යම්කිසි විදිහක ලංකාවට තිබිය යුතුයි. දැන් අපිට තියෙන ප්‍රධාන වරායන් දෙකෙන් හම්බන්තොට වරාය දැන්ටමත් චීනට දීලා ඉවරයි. ඒක පහුගිය ආණ්ඩුව කරපු හපංකම. දැන් මේ කොළඹ වරායේ තියෙන ජැටි කීපයක් තියෙනවා. ඒක සියල්ලම පෞද්ගලීකරණය කරලා අන්තිමට ආණ්ඩුවට ඉතුරුලා තියෙන්නේ නැත්නම් වරාය අධිකාරියට ඉතුරුලා තියෙන ජයබාහු පර්යන්තය විතරයි. මේ ජයබාහු පර්යන්තය පාවිච්චි කරන්න බැහැ ඉදිරියේදී ප්‍රධාන වශයෙන් විශාල නැව් ගෙන්වීම සඳහා. මොකද දැන් ජයබාහු පර්යන්තයේ ගැඹුරු තියෙන මීටර 14ක් විතර මීටර 18ක් ගැඹුරු සහිත එකක් තමයි ওই නැගෙනහිර ජැටිය කියලා කියන්නේ. ඉතින් නැගෙනහිර ජැටිය පාවිච්චි කරන්න පුළුවන් විශාල නැව් ගෙනන දැන් ලෝකෙ ඉදිරියේදී විශාල නැව් තමයි ප්‍රවණතාවය බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි නැගෙනහිර ජැටිය හැදුවේ. ඉතින් කොළඹ වරාය මේ කලාපයේ තියෙන වරායන ලෝකයේ තියෙන වරායන විශේෂී වරායක්. දැන් කොළඹ වරායේ ලෝකේ සාමාන්‍ය වරායවන වල මෙහෙයුම් කටයුතු පරීක්ෂා කරන්නේ අඩි 20 කන්ටේනර් නැත්නම් අඩි 20 බහලුම් කොතරම් ප්‍රමාණයක් වසරකට මෙහෙයුම් කටයුතු කරනවද කියලා. එතකොට ඒකට අනුව ගත්තාම දැනට මෙහෙයුම් කටයුතු සිද්ධ වෙනවා මිලියන 7.2ක් වසරකට මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන කොළඹ වරායේ. එතකොට මේ ගණනත් එක්ක සැලකුවාම පස්සේ ලෝකේ වරායවන් වල පෙළ ගැස්මේ 24 වෙනි තැන තියෙන ලංකාවේ කොළඹ වරායේ. එතකොට ඉන්දියාවේ ප්‍රධානම වරාය තමයි එවැනි වැඩිම මෙහෙයුම් කටයුතු කරන වරාය තමයි ජවහර්ලාල් නේරු වරාය. එතකොට නේරු වරාය දැන් තියෙන්නේ ලෝකේ 34 වෙනි තැන. ඒ කියන්නේ කොළඹ වරායට වඩා පසුබසින් නේරු වරාය තියෙන්නේ. ඒකේ මෙහෙයුම් කටයුතු කරන්නේ මිලියන 5.5 වසරකට. අඩි 20 කන්ටේනර් මිලියන 5.5 වසරකට මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ ඉන්දියාවට තමයි දැන් මේක ලංකාවේ නැගෙනහිර ජැටිය ලබා දෙන්න හදන්නේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය. ඒතකොට ඉන්දියාවට පැහැදිලිවම හරියමං වරායකුත් නැහැ මේ කියන විදිහට. මොකද ඒකට හේතුව මේ වරායවල වල හැම වෙලාවෙම වැලිපිරීම සහ ඒවා ඉවත් කරන්න සිදුවීමත් එක්ක වරායවන් ගොඩනැගුවට ඒක සම්පූර්ණ ඉංජිනේරු තාක්ෂණ මත විතරක් නෙමෙයි ඒක පිහිටන තැනත් එක්කත් රඳාපවතින ප්‍රශ්නයක්. ඉතින් එතකොට දැන් මේ ප්‍රශ්න නිසා ඉන්දියාවට අවශ්‍යලා තියෙනවා ටිකක් ඉන්දියාවට මෙහෙයුම් කටයුතු කරගන්න පුළුවන් කලාපයේ හොඳ වරායක් නැත්නම් ජැටියක් අවශ්‍යලා තියෙනවා. ඒතර ඒකට තමයි ඉන්දියාව මේ අවතීර්ණලා තියෙන්නේ. එතකොට දැන් මේ නැගෙනහිර ජැටිය ඒ ධාරිතාවයේ වසරකට මිලියන 2.4ක් ධාරිතාවයේ. ඒතර මිලියන 2.4ක් එකතු වුණාන් පස්සේ කොළඹ වරායේ සමස්තයට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සාමාන්‍යයෙන් මිලියන 9.7ක් 9.9ක් වගේ ප්‍රමාණයකට ඉහළ යනවා. එතකොට කොළඹ වරාය එනවා ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වල 16 වෙනි තැනට. දැන් 24 වෙනි තැන ඉන්නේ 16 වෙනි තැනට එනවා. එතකොට කොළඹ වරායේ මේ මෙහෙයුම් කටයුතු නේ විශාල ආදායමක් ගන්න පුළුවන්. දැනටත් වසරකට බිලියන 16ක ආදායමක් ගන්නවා කොළඹ වරායේ. එතකොට දැන් මෙතරම් විශාල ආදායමක් ගන්නදී ඉදිරියේදී මේ ආදායම වැඩි කරන්න පුළුවන්කම තියෙද්දි මොකටද මේක විකුණන්නේ? අපි කලින් විමසුවේ ඒ කියන්නේ මේ රත්තරන් බිත්තර දාන කිකිලියක් ඉන්නවා. ඉතින් මේ කිකිලිය බඩ බලන්න හදන්නේ මොකටද? දැන් මේක විකුණන්න හදන්නේ මොන ඒ කියන්නේ මොන පාඩුව නිසාද? වරායෙන් ලැබෙන පාඩුව මොකද්ද? එතකොට මේක ඉන්දියාවත් එක්ක ඇති කරගත්ත එකඟතාවයක්ද? ඉන්දියාවට පහුගිය කාලේ රිංගුවේ මේ එකඟතාවය හදාගන්නද? අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා පැහැදිලිවම දැන් දේශීය සම්පත් විකුණන එකට විරුද්ධව UMP එක රට විකුණන කනවා කියලා, UMP එක හම්බන්තොට වරාය විකුණුවා කියලා, හම්බන්තොට වරායත් නැවත පුළුවන් නම් පවර ගන්න සාකච්ඡා කරනවා කියලා ආපු පාලනය දැන් මොකද්ද කරලා තියෙන්නේ? නැගෙනහිර ජැටියේ කොළඹ වරාය නැගෙනහිර ජැටියේ විකුණන්න පිඹුරුපත් සකස් කරලා දිනවා. අපි වරාය වෘත්ති සමිතිය වලින් ඉල්ලනවා. අපි රටේ ජනතාව ඉල්ලනවා මේක කොළඹ වරාය ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ රටේ ආර්ථික ස්වාධිපත්‍ය පිළිබඳව දේශපාලන ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද ඒකට හේතුව මේ නැගෙනහිර ජැටියට විතරක් නෙමෙයි මේ ඇතුළු වීම වෙලා තියෙන චීනයේ අර පැත්තෙන් හම්බන්තොට වරාය අත්පත් කරන් ඉන්නවා. චීනට තව ජැටියක් අයිතිව තියෙනවා කොළඹ වරායේ. ඒ නිසා මේ සියල්ල ගත්තාම මේක හුදු ආර්ථික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අර ලාභ ලැබමින් තියෙන කොළඹ වරායේ ලාභ අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආර්ථික සහ දේශපාලන ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් මේක විකුණන්න සූදානම් කරලා තියෙන ඉන්දියාවේ අදානි පෝර්ට්ස් ඇන්ඩ් ලෑන්ඩ් අදානි පෝර්ට්ස් ඇන්ඩ් ලොජිස්ටික් කියන ගෲප් එකට ඒ ආයතන තමයි විකුණන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ ආයතන තවත් සම්බන්ධයක් තියෙනවා. දැන් මේ අපි ඉදිරියේදී ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරන්න.
මේ කොළඹ මැනින් මාකට් එකේ ඉඩම අත්පත් කරන්න හදන එක සම්බන්ධයෙන්ුත් සාකච්ඡාවක් තියෙනවා මේ ඉඩම අත්පත් කරන්න හදන්නේ කුමනාවටද කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සම්මන්ත්‍රණ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම දැන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෝටර් බෝඩ් එකේ මේ වෙනකොට නැවත වතාවක් පෞද්ගලීකරණය සඳහා වෙච්ච ව්‍යාපෘතියක් සූදානම් වෙමින් තියෙනවා. අපි කරුණු එළිදරව් කරනවා වැලිවිට ව්‍යාපෘතිය නමින් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙන මේ ව්‍යාපෘතිය ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියන විදිහට තමයි මේක ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒ කියන්නේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියලා කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ජල ව්‍යාපෘති කොළඹට ජල සැපයුම දිහා බැලුවාම කොළඹ ජල සැපයුම දැනට සිද්ධ වෙන අඹතලේ හා ලබුගම කලුට්ටුවාව කියන ප්‍රධාන ජල පොම්පාගාර දෙකෙන් එතකොට අඹතලේ දවසකට ඝන මීටර ලක්ෂ 5.5 සැපයුම් ධාරිතාවයක් තියෙනවා. ඒ වගේම ලබුගම කලටුවාව දවසකට ඝන මීටර ලක්ෂ 1.5ක ධාරිතාවයක් තියෙනවා. එතකොට මේ ධාරිතාවය දෙකෙන් සාමාන්‍යතර සමස්තයක් විතර ගත්තාම ලක්ෂ 7ක විතර ධාරිතාවයක් තියෙනවා. දැන් මේ ධාරිතාවට අමතරව ඉදිරියේදී ඇති වෙන ඉල්ලුම සඳහා තමයි දවසකට ඝන මීටර ලක්ෂ 3.6ක ව්‍යාපෘතියක් යෝජනා කරන අධීර 3කට මේ වැලිවිට ව්‍යාපෘතිය. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන ජල පොම්පාගාරය දැනට ගැසට් කරලා තියෙනවා සමාගම් කීපයකට ලබා දෙන්න. අපිට තොරතුරු වාර්තා වෙලා තියෙන විදිහට දැනට මැලේසියානු සමාගම සහ ඒ වගේම චීන සමාගම මේ සඳහා අයදුම් කරලා තියෙනවා. එතකොට මේ ව්‍යාපෘති දින ඊටාම බරපතල තත්ත්වය තමයි මේ ව්‍යාපෘතිය හරහා රටේ කොළඹ නගරයේ ජල අවශ්‍යතාවයෙන් 3/1ක් ලබා ගන්න වෙන්නේ මේ කියන පෞද්ගලික ආයතන හරහා ඉදිරියේදී. ඒ කියන්නේ මේ ආයතනයේ දවසකට සපේන ඝන මීටර ලක්ෂ 3.6 එකතු වුණාන් පස්සේ සාමාන්‍යයෙන් සමස්ත සැපයීමෙන් 3/1ක් කොළඹ නගරයේ දිස්ත්‍රික්කයේ සමස්ත සැපයීමෙන් 3/1ක්. ඒතොර ඒ 3/1 වගකීම අයිතිය නැත්නම් ඒ 3/1 බලය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට යනවා. ඒක ඊටාම තීරණාත්මකයි. කොළඹ ආර්ථික කටයුතු වල මේක තීරණාත්මක බලපෑම සිද්ධ කරනවා. ඒ වගේම දැන් මේ සඳහා සාමාන්‍ය වුන් දැනට අපිට තොරතුරු වාර්තා වෙච්ච විදිහට යුනිට් එකක ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මේ ආයතනට ගෙවී යුතුයි ලබා ගන්න ඒකකට රුපියල් 40 ගානේ. මේ ඇවිල්ලා මූලික වියදම ඊට අමතරව තව මෙහෙයුම් වියදම් එකතු වෙලා මේක අවසන් ගණනක් සැකසෙවි. අපි ඒ ගණන උදාහරණයක් ගත්තත් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් මේක අවුරුදු 30කට තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න දෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 30කට ඔවුන් මේ මේ කියන පොම්පාගාරය හදනවා. ඔවුන්ට අවුරුදු 30ක් පොම්පාගාරය අයිති තියෙනවා. අවුරුදු 30ම අපි මේ මුදල ගෙවල ඔවුන්ගෙන් ඒ ලබා ගත යුතුයි. එතකොට මේ අවුරුදු 30න් පළවෙනි අවුරුදු 3 ඇතුළතම මේ පොම්පාගාරය සකසන්න සාමාන්‍යයෙන් දැනට ඇස්තමෙන්තු කරලා තියෙන බිලියන 16ක මුදලක් යනවා කියලා. සමස්ත වියදම අධීර 3න් වියදම මේ බිලියන 16 අවුරුදු 3කින් හොයාගන්න පුළුවන් උන්ට. ඒ කියන්නේ ජල සම්පාදන මණ්ඩලයේ උන්ට රුපියල් 40 ගාන යුනිට් එකකට ගෙවන්න වුණාන් පස්සේ උන් අවසානයේ අවුරුදු 3ක් යනකොට මේ බිලියන 16 හොයාගන්නවා. එතකොට දැන් අවුරුදු 3කින් පස්සේ බිලියන 16 ලබා ගන්නවා නම් ඉතුරු අවුරුදු 27ම ඔවුන්ට සමස්ත ලාභයක් විදිහට සුද්ධ ලාභයක් විදිහට ඉතුරු එතනින් පස්සේ හම්බෙන සියලු මුදල් ඔවුන්ට ලාභයක් විදිහට එකතු වෙනවා. ඒතකොට අපි ප්‍රශ්න කරන්නේ දැන් මේකට යම්කිසි ණය මුදලක් හෝ ලබාගෙන ඇයි ජල සම්පාදන මණ්ඩලයට මේ ක්‍රියාත්මක කරන්න බැරි? දැන් එතකොට මේකද රටේ ජනතාවට දීපු පොරොන්දුව ආයතන සම්බන්ධයෙන් මේව පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඡන්දෙට කලින් කිව්වේ මේකද? ඒ නිසා එක පැත්තකින් ඒක දෙවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් මේ ජල ව්‍යාපෘතිවල ජල පොම්පාගාරයට සහ ඒ ජල පොම්පාගාරයෙන් ගන්න ජලයට මෙහෙයුම් පද්ධතිය සකස් කරන්න. නැත්නම් බට ටික එලන නල පද්ධතිය එලන්න මේ දෙක අතර වියදම සංසන්දනය කරාම මේ නල පද්ධතිය එලන්න තමයි සාමාන්‍ය 60ක 65ක වියදමක් යන්නේ 40ක 45ක වියදමක් තමයි ජල පොම්පාගාරයට යන්නේ. ඉතින් එතකොට ගත්තත් මේක අර හරියට හරකගේ ඉස්සරහ පැත්ත අපි අරගෙන පස්ස පැත්ත අර සමාගමට දෙනවා වගේ යුසුම්ගත සමාගමට දෙනවා වගේ තත්ත්වයක්. මොකද ඒකට හේතුව දැන් ඔවුන්ට 40ක 45ක වියදමක් තමයි ඔවුන්ට එන්නේ. දැන්ටමත් ජල සම්පාදන වෝටර් බෝඩ් එක මේකට අවශ්‍ය කරන සියලුම දේවල් කරලා ඉවරයි. නල පද්ධතිය එලලා ඉවරයි. ඒ නිසා මේ මුල කොටස කරලා ඉවරයි. එතකොට ඔවුන්ට සිද්ධ වෙන්නේ මේ නල පද්ධතිය එලලා බලාගෙන ඉන්න වෙනවා අර ගොල්ලොන්ගේ වතුර ගන්න. සල්ලි වලට වතුර ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ නොමිලේ ගලාගෙන ඉන්න වතුර මේ ගන්නේ. ඉතින් එතකොට මැලේසියන් හරි චීන හරි තවත් වෙන රටක හරි සමාගමකට ලාභ තර කරගන්න මේක ලබා දෙනවා. මොකද මේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ගැන දැන් මේ රටේ සමහර විද්වත්තු කියලා කියන අය මේකට ඊටාම මේක හොඳයි මේකෙන් අපිට වාසියක් වෙනවා කියලා මතපල කරනවා. ඉතින් අපි ප්‍රශ්න කරන්නේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියලා කියන්නේ මොකද්ද? මේක පැහැදිලිවම කවුරුවත් කිසිම ආයෝජකයෙක් නැත්නම් කිසිම ඔය කියන ව්‍යාපාරිකයෙක් එන්නේ Tamanට ලාභ ගන්න බැරි නා.
ඇත්තටම ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියලා කියන්නේ මේක අර හරක බෙදා ගන්න ගහපු ගිවිසුම් වගේ. ඒ කියන්නේ ඒකේ වෙන්නේ ඉස්සරහා පැත්ත ආණ්ඩුවට හම්බ වෙලා පස්ස පැත්ත තමයි පිටිපස්ස හරකගේ අර සමාගමට ලැබෙනවා වගේ මේක සිද්ධ වෙන ජනතාවට මේකේ බර හම්බ වෙනවා, බර වැටෙනවා. මේකේ වියදමෙන් කොටසක් ජනතාව මත වැටෙනවා. ඉතුරු අර යම්කිසි කොටසක් කරලා ඒකෙන් ලාභය ඔහු ලබා ගන්නවා. නැත්නම් ඒ සමාගම ලබා ගන්නවා. දැන් මේකේ යෝජනා වෙලා තියෙනවා ඉදිරියේදී දුම්රිය ව්‍යාපෘති සඳහා ඉදිකරන්න නියමිත දුම්රිය ව්‍යාපෘති සඳහා මහා මාර්ග ව්‍යාපෘති සඳහා මේවට යෝජනා නැතිනවා. ඉතින් මේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියලා කියන්නේ මේ උවමනාවයි මේක ඉස්සරහට අපිට බරපතල විදිහට මුහුණ දෙන සිද්ධ වෙයි. ඒතරම් දැන් ජල සම්පාදන මණ්ඩලයේ මේ තත්ත්වය පැන නැගිලා තියෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන අපිත් ඉස්සරහට මේ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම විදුලි බල මණ්ඩලය දැන් ඔක්තෝබර් 19 වෙනිදා දළ සලහ පෙරමුණ ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඔහු ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ MS New Fortress Energy කියන ඇමරිකානු සමාගමට විදුලිය ලබා ගැනීම සඳහා. දැන් මේක සාමාන්‍ය විදුලි බල මණ්ඩලයේ පනතට අනුවත් පටහැනි. මොකද ඒකට හේතුව විදුලිය ලබා ගැනීම සඳහා ඕපන් ටෙන්ඩර් කෝල් කරන්න. විවෘත ටෙන්ඩර් කැඳවීමක් කරන්න ඕනේ ඒ කටයුත්ත සඳහා. ඒතකොට ඒකත් නොකර තමයි මේ ආයතනයට දෙන්න කියලා මේ කැබිනට් පත්‍රිකාව ගේන්නේ. ඔහු පුවත්පත්වල වාර්තා කළ තිබිච්චද මේ ටෙන්ඩර් එක නැත්තම් මේ යෝජනා මීට කලින් ඉදිරිපත් කළා තියෙනවා පැවතිච්ච ආණ්ඩුවට. එතකොට හිටපු මහින්ද අමරවීර අමාත්‍යවරයාට විදුලි බල අමාත්‍යවරයාට මේක ඉදිරිපත් කළා තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ තානාපතිනිය. ඒතකොට එයා තමයි මැදිහත් වෙලා තියෙන්නේ. ඒතකොට විදුලි බලය සඳහා ලබා දීම සඳහා මේ මැදිහත් වීම කරන්න හදනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නැවතවතාවක් අපි අර රටේ ආර්ථික මර්මස්ථාන කියනවා. නැත්තම් බලශක්තිය කියන ක්ෂේත්‍රයට තමයි දැන් එක පැත්තකින් මේ මැදිහත් වෙන්න උත්සාහ කරන්නේ ඇමරිකානු සමාගමක්. ඒතකොට මේ බලශක්තිය වතුර බලශක්තිය මෙවැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට මැදිහත් වෙන්න දීම ඔවුන්ට කේවල් කිරීමේ බලය ලබා දීම. දැන් මොකද කාලෙකට ඉස්සර මතයක් තිබුණා දැන් මෙවැනි ආයතනවල තියෙන මේ වෘත්තීය සමිති වල විශාල බලයක් තියෙනවා. ඒ නිසා වෘත්තීය සමිති කේවල් කිරීමේ බලය පාවිච්චි කරලා මේ ආයතන අඩපණ කරනවා. ඒක රටට ප්‍රශ්නයක් මහ විශාල අනතුරක් කියලා වෘත්තීය සමිති වලට එරෙහිව විශාල මතයක් හැදුවා. වෘත්තීය සමිති මුළු ඉතිහාසය පුරාම තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙන එක්කෝ ආර්ථික වශයෙන් වැටුප්පඩි කරගෙන එහෙම නැත්නම් මේ ආයතන විකුණද්දී විකුණන එක නවත්තන්න. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වෘත්ති සමිතිය වල ප්‍රශ්න නෙමෙයි දැන් එන්නේ මේ සියලු ක්ෂේත්‍රවල විදුලිය ප්‍රවාහනය ජලය මේ ක්ෂේත්‍රවල සැලකිය යුතු පංගුවක් විදේශී සමාගම් අතරපත් කරන්න හදනවා. එතකොට විදේශී සමාගම් වලට පුළුවන් මේ රටේ බලශක්තිය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න බලශක්තිය සම්බන්ධයෙන් රටවල් නටවන්න පුළුවන්. වතුර සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය දේවල් සම්බන්ධ මේ තීරණය ගත්තොත් එහෙම මේක අර විශාල ප්‍රශ්නයක් සාමාන්‍ය ජන ජීවිතේට උදා වෙනවා. ඒක තමයි මේකේ දිගු කාලීන අනතුර. ඒ වගේම මේ කරන්න යන විදි සම්බන්ධ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ වගේම අපි අහන්නේ දැන් පෞද්ගලික අංශයට මේව ලබා දීම සඳහාද මේ ආණ්ඩුව මහ ජනතාව ඉස්සරහා පොරොන්දු දුන්නේ. මේ කියන සමාගමට ලබා දෙන්නද? මොකද පහුගිය ආණ්ඩුව මේවා කරනකොට කරන්න හදනකොට මේ සම්බන්ධ විශාල විවේචනයක් කරපු අය දැන් මේක ලබා දුන්නේ ඒ වුණාවෙන්ද. ඊළඟට මත්තල ගුවන් තොටුපළ පිළිබඳ ප්‍රශ්නේ. දැන් පහුගිය සතිවල පුවත්පත්වල වාර්තා වුණා ස්පාක් එයා කියන ආයතනයේ 2021 සිට 2021 පෙබරවාරි ඉඳලා ඔවුන් මෙහෙයුම් කටයුතු බාර ගන්නවා කියලා මත්තල ගුවන් තොටුපළේ. මොකද්ද මේ ස්පාක් ආයතනයේ? මේකත් ඇමරිකන් සමාගමක්. එක්සත් ජනපදයේ සමාගමක්. එතකොට එක්සත් ජනපද සමාගමකට මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු බාර දෙන්න ලෑස්තිද? ආණ්ඩුව මේ සම්බන්ධයෙන් රටට හෙළිදරව් කර යුතුයි. මොකද්ද මේ කරන්න යන්නේ කියන එක රටට කියන්න ඕනේ. එම යෝජනාවක් තියෙනවා. මොකද ඒක දැන් සාකච්ඡාවට ඇවිල්ලා තියෙනවා. ඒ සමාගම් විසින් ඔවුන්ගේ සමාගමේ තියෙන වෙබ් අඩවිවල ප්‍රකාශිතපත් කරලා තිනවා අපි 2021 ඉඳලා මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු පවත්වන්න යනවා කියලා. ඒතකොට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කියන්නේ මොකක්ද ඒ කියලා. එවැනි ගිවිසුමක් ඇතිලා තියෙනවද? ඒ සමාගම එවැනි දැන්වීමක් ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල ප්‍රකාශිතපත් කරලා තියෙන කියලා ආණ්ඩුව කිව්වේ. ඊළඟට මේ මැනින් මාකට් එක පිළිබඳ ප්‍රශ්නේ. දැන් ඔබ දන්නවා මේ වසංගතයත් එක්ක හදිසියෙ මැනින් මාකට් එක වැහුවා. එතකොට මැනින් මාකට් එක වහපු විදිහයි එතන හිටපු එතන වැඩ කරන නාටාමිරුන්ගේ සහ එතන වැඩ කරන අනිකුත් සේවකයින්ගේ ව්‍යාපාරිකයින්ගේ කොවිඩ් වැළඳුනායි කියන විදිහයි අතර ඊටාම අභිරහසක් තියෙනවා. මේ අභිරහස් තමයි දැන් වහලා අරින්න නියමිතව තිබිච්ච දවසේ තමයි උදේ පාන්දර කිසිම පරීක්ෂාවකින් තොරව එතන ඒ සංගමයේ ඉන්න ලෙදාරින් අපිට ප්‍රකාශ කරපු විදිහට කිසිම ආකාරයක කොවිඩ් පරීක්ෂණයකින් තොරව එකපාරට පොලිස් කොළඹාර පොලිස් ප්‍රතිවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඔහු ප්‍රකාශ කරනවා මෙච්චර ප්‍රමාණයකට කොවිඩ් වැළඳිලා තියෙනවා කියලා. ඉලක්ක මුකුත් කියනවා. එතකොට ඒ වෙනකොටත් කිසිම ආකාරයක පරීක්ෂණයක් කළා නැහැ. නාටාමිරුන්ගේ හැරි එතන වැඩ කරන අනිකුත් සේවකයින්ගේ හැරි කාගේවත් පරීක්ෂණ නොකර කොවිඩ් වැළඳුනා කියලා කියනවා. එතකොට ඒකල්ලා නැවත වතාවක් මැනි මාකට් එක වහනවා.
මැනින් මාකට් එක වහන්න සිද්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂක හේතු මත. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මැනින් මාකට් එක තියෙන ඉඩම පැහැර ගැනීමේ සැලැස්මක් කාලයක් තිස්සේ තිබුණා. මේගොල්ලෝ මීට කලින් බලයට හිටපු කාලෙත් මේ ඉඩම පැහැර ගැනීම සඳහා වෙච්ච සැලැස්මක් තිබ්බා. මොකද කොළඹ තියෙන ප්‍රධාන ඉඩම් පැහැර ගැනීම සහ ඒ ඉඩම් විවිධ සමාගම්වලට විදේශී සමාගම්වලට විකිණීමේ සැලැස්මක් තිබුණා. එතකොට ඒ සැලැස්මේ කොටසක් විතර තමයි දැන් මේක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔවුන් කලින් ප්‍රකාශ කරේ මේක පෑලී උඩට ගෙනියනවා කියලා. දැන් පෑලී උඩට ගෙනියන්න නැතුව ඉංජිනේරු සංස්ථාවේ තියෙන ඉඩමකට ගෙනියන්න කියලා සූදානමක් තියෙනවා. ඒ නිසා එතන ඉන්න ව්‍යාපාරිකයින්ගේ විශාල විරෝධයක් පැන නැගිලා තියෙනවා. මෙතන ප්‍රධාන කාරණේ මේ මාකට් එක වෙනස් කරන්න වෙනවා නම් නගර සැලසුම් අනුව ඒක කළ හැකි දෙයක්. කරන්න අවශ්‍ය දෙයක්. ඒකට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට වෙලෙන්දුත් විරුද්ධ නැහැ. මොකද වුණොත් පස්සේ මේ සඳහා එකඟතාවයකට ආවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හදිස්සියේ මේ වසංගතය පාවිච්චි කළා කොවිඩ් පරීක්ෂාවකින් තොරව මෙහෙම එකක් ප්‍රකාශ කරේ ඇයි? සහ මේ ඉඩම් විකුණන්න හදන්නේ කාටද? මේ ඉඩම් විකුණන්න හදනවද ඉන්දියානු සමාගමකට? මේ ඉඩම් විකුණන්න ලෑස්ති වෙනවද චීන සමාගමකට? මොකටද මේ ඉඩ කාටද මේ ඉඩම අරගන්න හදන්නේ? මොකටද මේ ඉඩම් පාවිච්චි කරන්න හදන්නේ? කාටද මේක විකුණන්න හදන්නේ? ඒ නිසා ඒ ඉඩම සම්බන්ධ ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අපි දැක්කා ඊයේ පෙරේද දවස් වෙනකොටම කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මේ සම්බන්ධ විරෝධය පළ කළා තිනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි මුත්තයියා හොස්ටලයට අයිති ඉඩම පැහැර ගැනීම සඳහා අත්පත් කර ගැනීම සඳහා ඒක ඉඩම විකිණීම සඳහා වෙච්ච සැලසුම් සකස් කරලා තිනවා. අපි දැක්කා ආණ්ඩුවේ න්‍යායාචාර්යවරු ඒ සම්බන්ධයෙන් පෙනී ඉන්නවා. ඔවුන් කියනවා මේ කොළඹ තියෙන ඉඩම් මේ අත්‍යවශ්‍ය නොවන කටයුතු වල පාවිච්චි කරන ඉඩම් ඒවා දැන් වැඩක් නැහැ. ඒවා ඒ තැන් ඒවා ඒ විශ්වවිද්‍යාල ඒ තැන් වලින් ඉවත් කළා හරි. එතකොට මේ කොළඹ ඉඩම් ටික නිදහස් කරගන්න ඕනේ. ඉතින් මේ සූත්‍රයට ගියාම කෞතුකාගාරෙත් අයින් කර හැකියි. මේ සූත්‍රයට ගියාම කොළඹ මහරෝහලත් අයින් කර හැකියි. මේ සූත්‍රයට ගියාම පස්සේ කොළඹ තියෙන සියලු දේවල් අයින් කරා. ඒතර කොළඹ සම්පූර්ණ මේ වෙළඳාම සඳහා වෙළඳ බීමක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ මොකද්ද මේ සංවර්ධනය? දැන් මේකද මේ කියන සිංහල බෞද්ධ රාජ්‍යයේ සංවර්ධනය අපි ප්‍රශ්න කරනවා. දැන් මොකද මේ ජනාධිපතිවරයා දුටුගැමුණු ගාවට ගිහිල්ලානේ මේ දියුරුම් දීලා වැඩේ පටන් ගත්තේ. රුවන්වැලි සාය ගාවට ගිහලා තමයි දියුරුම් දුන්නේ. එතකොට මේ දියුරුම් දීලා ඇවිල්ලා දැන් මේ කරන්න හදන සංවර්ධනයද මේක? එතකොට රටේ සාමාන්‍ය මේ කියන සංවර්ධනයට මේ සංවර්ධන දෘෂ්ටි කෝණය දිහා බැලුවාම මේ සංවර්ධන දෘෂ්ටි කෝණයට කිසි දෙයක් අදාළ නැහැ. නගරෙදී විශ්වවිද්‍යාල අදාළ නැහැ. නගරෙදී වෙළෙන්දන්ගේ වෙළඳහම අදාළ නැහැ. රෝහල අදාළ නැහැ. ඒ වගේම පාසල් ටික අදාළ නැහැ. මේ ඔක්කොම අයින් කරන තමයි ඊළඟට එන්නේ. එතකොට මේක නගරින් අයින් කරනවා. ගමේදී කැලෑ ටික අදාළ නැහැ. ඊළඟට කැලෑ සම්බන්ධ ප්‍රශ්න වෙලා තියෙන මේ විදිහට. දැන් මේ වෙනකොට කාලයක් තිස්සේ මේ සම්බන්ධ සංවාදයක් තිබුණා. පරිසරවේදීන් විශාල විරෝධයක් ගොඩනගමින් තිබුණා. 5/2001 චක්‍රලේඛනේ. වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා 5/2001 සහ 2/2006 කියන චක්‍රලේඛ දෙක මේ චක්‍රලේඛ හරහා දැන් මේක සාමාන්‍යයෙන් නිතර වරණගෙන්නේ මේ නිතර ප්‍රකාශයටපත් වෙන්නේ අවශේෂ වනාන්තර කියලා. ඉතින් මේ අවශේෂ වනාන්තර කියන එකත් ප්‍රශ්නකාරී වචනයක්. මොකද මේක ඇවිල්ලා මේ රජයට අයත් වෙනත් වනාන්තර කියන එක තමයි නිවැරදි නාමකරණය. මොකද අවශේෂ වනාන්තර කිව්වහම ඒවා අවශේෂ වෙනවා. නමුත් මේ අවශේෂ වනාන්තර කියන නාමකරණයට තියෙන වනාන්තරවල තමයි අද වෙනකොට අලිගහණයෙන් 60% ජීවත් වෙන්නේ. 60% අලිගහණ ජීවත් වෙන්නේ මේ කියන චක්‍රලේඛයේ අහෝසි කිරීම හරහා මේ කියන අවශේෂ වනාන්තරවල නැත්නම් ප්‍රධාන වනාන්තර ආශ්‍රිතව පවතින වනාන්තරවල පරිවාර වනාන්තරවල අයිතිය ප්‍රාදේශීය ලේකම්ලට සහ දිස්ත්‍රික් ලේකම්ලට මේවා හැසිරීමේ බලය යනවා. අපිට ප්‍රශ්නේ නෑ ප්‍රාදේශීය ලේකම්ල සහ දිස්ත්‍රික් ලේකම්ල සමග. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට මේ බලය ලබා දීලා ඊළඟට මේක ගන්න දේශපාලඥයෝ. එතකොට මේ ඉඩම් ටික කොල්ල කෑම සඳහා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඉඩම් වලටත් අර තර්කෙම තමයි ගේන්නේ. එනේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඩම පැහැර ගැනීම සඳහා ගේන තර්කේ මැනින් මාකට් එකේ ඉඩම පැහැර ගැනීම සඳහා ගේන තර්කෙම තමයි මෙතෙන්ටත් ගේන්නේ. මේ වනාන්තර තිබ්බට නෑ රට සංවර්ධනය වෙන්න ඕනේ. අලි බලන්න පුළුවන් පස්සේ අලින්ට මේ ප්‍රශ්නේ තියෙන රටේ මිනිස්සුන්ට අලින්ට කැලෑ ඉතුරු කරන එකද උමනාව මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන එකද මේ જાති තර්ක ඉදිරිපත් කරමින් වනාන්තර ගහනේ කොල්ල කන්න ඉන්නේ. ඉතින් මේක ඊටාම තීරණාත්මකයි. ඒකට හේතුව දැන් මේ වනාන්තර කොල්ල කෑම නිසා මේ කියන වනාන්තර වලට අයිතිය තියෙනවා හෝටන් තැන්න නගල් ශ්‍රීපාද කියන ඒ වනාන්තර යා කරන අතරමැද කොටසක් තියෙනවා. ඒ අතරමැද කොටස අයිති වෙන්නේ මේ කියන වලාකුළු වනාන්තර කියන අතරමැද කොටස අයිති වෙන්නේ මේ සඳහන් කරන අවශේෂ වනාන්තර වල. මේ වලාකුළු වනාන්තර වල තමයි සාමාන්‍යයෙන් ඒ විෂය හදාරණය දන්නවා. ඒ වලාකුළු වනාන්තර වලින් විශාල වශයෙන් ලංකාවේ වැසි නැත්නම් ලංකාවේ ඔය ගංගාවල ජලය ඒකරාශී වීමට මේ වලාකුළු වනාන්තර විශාල බලපෑමක් කරනවා. ඒතර මේ වලාකුළු වනාන්තර අයිතිලා තියෙන්නේ මේ කියන අවශේෂ වනාන්තර කියන ගණයට. ඒතර මේ හරහා හෙක්ටයාර් ලක්ෂ 5ක් අවදානමට ලක් වෙලා තියෙනවා. එතකොට දැන් මේ බලයට ආපු ආණ්ඩුව මුලින්ම කරේ තාප්පොළ චිත්‍රයන්ද පරිසරය සම්බන්ධ චිත්‍රයන්ද සතා සීපාව සම්බන්ධ චිත්‍රයන්ද
පරිසරය ගැන ගොඩක් දේවල් කතා කරා. ජනාධිපතිවරයා දිගින් දිගටම කිව්වා වනවැස්ම 130ද කොහෙද දක්වා වැඩි කරනවා කියලා. දැන් මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක වුණොත් එහෙම මේකට අනුව වැඩ කරනොත් එහෙම ලංකාවේ ලෝකෙත් වන සංහාරයට මැදිහත් වෙච්ච ප්‍රධාන පාලකයෙක් විදිහට මේ පාලකයා ඉතිහාසගත වෙනවා. ඒ නිසා රටේ තියෙන වනාන්තර ටික කපපු වනාන්තර ටික අඩු කරපු ප්‍රධාන පාලක දැනටත් මේ වනාන්තර විශාල ප්‍රමාණයක් අවදානට ලක් වෙලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහර පරිසර ප්‍රේමීන්ට විල්පත්තු විතරයි කැලේ. විල්පත්තු කපපු එක විතරයි ප්‍රශ්නේ. දැන් සිංහරාජයෙන් පාර කපන්න ගිහලා දැන් සිංහරාජ පාර කපපු එක විශාල ප්‍රශ්නයක් වෙලා දැන්. දැන් යුනෙස්කෝ එක ප්‍රශ්න කළා තිනවා මේක තවදුරටත් ලෝක උරුමයක් පවත්වාගෙන යනවද නැද්ද කියන තේරුමෙන් යුනෙස්කෝ එක ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. පහුගිය දවස්වල යුනෙස්කෝ එකට උත්තර දුන්නා කියලා කියලා තියෙනවා ඔවුන් උත්තර දීලා තියෙන්නේ මේ පාර තියෙන හරියෙන් නැත්නම් වනාන්තරේ තියෙන හරිය හානියක් වුන්නේ නැහැ කියලා. නමුත් මොන ප්‍රශ්න වුණත් දැන් යුනෙස්කෝ එක මේ සංවාදයට මැදිහත් වෙලා සිංහරාජේ ලෝක උරුමයක්ද නැද්ද කියන තැනට සංවාදයක් ඇවිල්ලා තිනවා. ඒ නිසා දැන් මේක විශාල ප්‍රශ්නයක්. මොකද මේ දැන් සිංහරාජයේ මේ වනාන්තරයේ කොයි හරි තැනකට අත තියනවා කියලා කියන්නේ තාම තීරණාත්මකයි. දැන් අපි දන්න උදාහරණ තියෙනවා. සමහර ශාක තියෙනවා. ඒ ශාක ලෝකේ තියෙන එකම තැන එතන විතරයි. මොකද මේ කපන්න යන අයට මේ ඩෝසර කරන්න යන අයට මේ වගේ අවබෝධයක් නැහැ. සමහර විට සමහර සත්ත්ව විශේෂ දිනවා. ඒ සත්ත්ව විශේෂ ජීවත් වෙන්නේ ලෝකෙම වනාන්තරෙත් නෙමෙයි. සිංහරාජ වනාන්තරේ පුරා ජීවත් වෙන්නේ නැහැ. සමහරට බොහොම පුංචි ප්‍රදේශයක ජීවත් වෙන්නේ. එතකොට එවැනි තර්ජනයක් තියෙන ප්‍රදේශවල අත තියන්නේ නැහැ කවුරුවත්. මොකද දැන් මේ ආණ්ඩුව මේ විදිහට වැඩ කරාම ඉතුරු අය මේක හිටගෙන ආණ්ඩුව හිටගෙන කරන වැඩේ අනිත් අය දුව කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වනාන්තර වලට අත තියෙන එක ආණ්ඩුව විතරක් නෙමෙයි. ඒ ආණ්ඩුවෙන් ගන්න ලයිසන් එක හරහා තව අය මේකට මැදිහත් වෙනවා. ඒ නිසා මේ වනාන්තර කියලා කියන්නේ ඒක නිකන් මේ ගස් කොළන් කැලෑ රකින්න වගේ නෙමෙයි. අපිට මතක ඒ වෙලාවක මංගල සමරවීර ඇමතිවරයා කියනවා මේ කැලෑ මොකටද කැලෑ කපලා අපි මේ රට හදන්න ඕන කියලා. දැන් එයාට පේන්නේ මේවා කැලෑ විදියට. ඒ නිසා මේ පහුගිය ආණ්ඩුව මේවා කටයුතු කරපු විදිහයි මේ ආණ්ඩුව කටයුතු කරන විදිහ අතර කිසිම වෙනසක් නැහැ. මේක තමයි අර නරුමයාගේ දැක්ම. නරුමයාට හැමදේම මිලක් තියනවා කියලා පේනවා විතරයි. ඒ දේ වටිනාකමක් පේන්නේ නැහැ. ඒ නිසා මේ පරිසරයේ සබහාදාමේ ගහකොළ සතාසී බව තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. නිසා මේ ඉදිරි දශකය මේක නම් යන්න හදන සංවර්ධන මාවත මේක නම් මේ සිංගප්පූරු මොඩලය ඉදිරි දශකයේ මේ රටේ පරිසර සරණාගතයන්ගේ දශකයේ බවට පත් වෙයි. පරිසර සරණාගතී නිර්මාණ දශකයේ බවට පත් වෙයි. මොකද දැනටත් ඒක සිද්ධ වෙලා තියෙනවා. දැනටත් අපි දන්නවා පහුගිය දශක කීපය පුරා කරපු පරිසරයට කරපු බලපෑම ඒ හරහා වෙච්ච නායයන් අපි දැක්කා. එළි වෙනකොට මිනිස්සු වල්ලා තියෙන විදිහ අපි දැක්කා. පරිසරයත් එක්ක කරපු අසීමිත වංචාව ඒ පරිසරයත් එක්ක කරපු වංචනික ගනුදෙනු හරහා වෙච්ච බලපෑම අපි දැක්කා. අපි දැක්කා මීතොරවල මිනිස්සු මැරිච්ච විදිහ. අපි දැක්කා මාවනැල්ලේ කඳු නායකී විදිහ. ඒ වගේම තවත් ප්‍රදේශවල කඳු නායකී විදිහ අපි දැක්කා. ඉතින් ඒ සියලුම ඛේදවාචකවල හේතුව පරිසරයත් එක්ක කරපු වැරදි ගනුදෙනු. ඉතින් දැන් මේ ආණ්ඩුව පරිසරය සම්බන්ධයෙන් අර චිත්‍ර ඔක්කොම ටික ඇඳගෙන ඇවිල්ලා දැන් කරමින් ඉන්නේ මේක. ඉතින් එතකොට මේ දැන් ඉස්සරහට ඇත්තටම මේ චිත්‍ර තමයි බලන්න වෙන්නේ ඊළඟ පරම්පරාවට. ඒ නිසා තාප්පුවල ඇඳපු හොඳ ඒවා අරන් තියාගන්න වෙනවා ඡායාරූපගත කරලවත් මේ වනාන්තර ටික. මොකද ඒවා තමයි ඉස්සරහට ඉතුරු වෙන්නේ වනාන්තර කියලා. මේ යන විදිහට. ඉතින් ඒ වගේම දැන් මිල පාලනය සම්බන්ධයෙන් දැන් රටේ අත්‍යවශ්‍ය ආහාර සහ මිල පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ගිය ප්‍රතිපත්ති වැඩපිළිවෙල මොන වගේ එකක්ද? දැන් හාල් මිල මේ රටේ ජනතාව සාතිශ්‍ය බහුතරයක් පාවිච්චි කරන ප්‍රධාන ආහාර ද්‍රව්‍යයක්. මේකේ මේ මිල පාලනය කරන්න බැරිලා තියෙනවා. ගැසට් 4ක් ගහලා තියෙනවා. දෙසැම්බර් මාසේ 19 වෙනිදා ගැසට් එකක් ගැහුවා. අප්‍රේල් 10 ගැහුවා. මැයි 28 ගැහුවා. නොවැම්බර් 4 ගැහුවා. ගැසට් පොලිමට ගහලා තියෙනවා. අපි දැක්කා කාටුනයක් හදලා තියෙනවා. ගැසට් වලින් අර මේ හාල්මෝල් හිමියෝ ගැසට් වලින් තමන්ගේ වැසිකිලි කටයුතු සඳහා සුද්ධ පවිත්‍ර කිරීම කටයුතු සඳහා ගැසට් පාවිච්චි කරනවා. ඒ නිසා ඒ තත්ත්වයට ගැසට් පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ ගැසට් නිවේදන වැඩක් තියෙනවද? දැන් රුපියල් 98යි 93යි 95යි කීකේ ගැසට් ගහලා තියෙනවා. හාල් වෙළඳපොළට ගියාම පස්සේ හාල් ගන්න තියෙනවා කිලෝ එක රුපියල් 25ට. අද සම්බා කිලෝ රුපියල් 125ට. සම්බා කිලෝ එක රුපියල් 125යි. කීරි සම්බා 140යි. නාඩු රුපියල් 115යි 10යි 120යි. ඉතින් මේ තරම් විශාල මාෆියාවක් අද හාල් වෙළඳාම සම්බන්ධව මේක පාලනය කරන්න බැරිද? මේක පාලනය කරන්න වැඩ පිළිවෙලක් තියෙනවද? ඉතින් පාලනය කරන්න කිසි වැඩ පිළිවෙලක් අපි දැක්කා දැන් බ්‍රිගේඩියවරයෙක් පහුගිය අප්‍රේල් මාසේ ඔහු අපි හොයනවා දැන් කොහෙද කියලා හොයින්නේ. ඔහු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා අපි ගාව තියෙන ඔක්කොම තියෙන සියලුම වී ගබඩාවල තියෙන වී ප්‍රමාණය සහල් ප්‍රමාණය අපි ගාව තියෙනවා. කවුරු හරි හාල් හංගන්න නැදුවොත් මේ හාල් මාෆියා මේ ආමිකත් එක්ක බෑ. අපි ලෑස්ති හාල් වෙළඳපොළ පාලනය කරන්න, අපි ලෑස්ති සහල් නිෂ්පාදනය කරන්න, සහල් වෙළඳපොළට ගෙනියන්න, හාල් මිල පාලනය කරන්න අපි ලෑස්තියි කියලා. දැන් මේ බ්‍රිගේඩියවරයා හොයාගන්නත් නැහැ. දැන් ඒ කියපු කතා මොකුත් ඇත්තෙත් නැහැ. අපි දැක්කා ජනාධිපතිවරයාත් හිටපු ගමන් ගිහිලා තොග කඩවලට කඩා වැදිලා
මිල සම්බන්ධ විවිධ ප්‍රකාශන නිකුත් කරනවා. දැන් ජනාධිපතිවරයාත් ඒ ප්‍රකාශන නිකුත් කරන්නේ ඉඳලා හිටලා ගැසට් එකක් ගහනවා. ගැසට් එක ඔහේ තියෙනවා මිල අර විදිහට තියෙනවා. ජනතාව සහල් මිල නිසා විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් හොයලා බලන්න බැරි දාන්නුට. ඒතර මේ සම්බන්ධව හොයලා බලන්න වැඩ පිළිලක් තියෙනවද? ඒ වගේම මේකෙන් දැන් ඒ කියන්නේ මේ හාල් මාෆියාව හරහා විශාල වශයෙන් තොග වෙළඳු නැත්නම් විශාල වශයෙන් මේ හාල් නිෂ්පාදකයෝ සහල් මාෆියාව විශාල වශයෙන් ලාභ ලබමින් ඉන්නවා. ජනතාව අති විශාල පීඩනයට පත් වෙලා තියෙනවා. ඊළඟ සීනි සම්බන්ධයෙන්. සීනි කිලෝ එකේ මිල අඩු කරනවා කියලා පහුගිය ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මිල පාලනය සඳහා තිබිච්ච බදු ඉවත් කරා. රුපියල් 50ක බද්දක් තිබ්බ සීනි කිලෝ එකකට රුපියල් 49.75ක් ඒ බද්ද ඉවත් කරා. 7.25ක බද්දක් ඉතුරු කරා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔක්තෝබර් 13 ඉඳලා මේ දක්වා අපි මේ වැඩසටහන අහන අයගෙන් අපි අහනවා සීනි ඔය කියන ගණන් වලට ගන්න පුළුවන් වුණාද? සතොසෙන් දෙනවා කිලෝ එකක් දෙනවා. ඒ සතොසේ කිලෝ එක ගන්න සමහර ආයතන වලට ගියහම පස්සේ රුපියල් 500ක බඩු ගන්නවා. රුපියල් 500 බඩු ලයිස්තුව ඇතුලේ සැමන් ටින් එකකුත් ගන්නවා. අර කුණු සැමන් ටින් ටිකක් ගෙනලා බෑවා. ඒක සැමන් ටින් ටික බෙදා ගන්න දියක් නැතුව තිබ්බා. ඒ බෙදා ගන්න සතොසර බාර දීලා ඒව බෙදන්න හද උඩර වැට්ටිය තමයි. ඒතර සීනි ගන්න ඕනේ, සීනි ගන්න සැමන් ගන්න ඕනේ, සැමන් ගන්න රුපියල් 500ක බඩු ගන්න ඕනේ. මේ ටික ඔක්කොම කරාම තමයි සීනි කිලෝ එක හම්බෙන්නේ. ඔන්න එක විදිහක් සමහර සතොස ආයතනවල සීනි ටික දීපු. ඒතර දැන් මුදල් අපි දැක්ක පාරිභෝගික කටයුතු ඇමති හැමදාම මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ඉතාම විසුළු සහගත ප්‍රකාශ නිකුත් කරන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඔහු කියනවා පවුලකට අවශ්‍ය සීනි කිලෝ 2යි කියලා. ඉතින් ලංකාවේ පවුල් ලක්ෂ 60යි තියෙන්නේ. මේ පවුල් ලක්ෂ 60 කිලෝ 2කින් වැඩි කළා රටේ මාසික අවුරුද්දකට අවශ්‍ය පරිභෝජන බැලුවාන් පස්සේ මේ දැන් ගෙන්නවා වගේ 4 එකක්වත් ගෙන්නන්න ඕනේ නැහැ. සීනි. එතකොට මේ තරම් අර ජනතාව ඉස්සරහා හාස්‍යයට ලක් වෙන විහිළු සපේන තැනට ආණ්ඩුව පත්ලා තියෙන ජනතාවගේ දැවෙන ප්‍රශ්න උන්ට විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. මෙතන තියෙන බරපතල කාරණේ ඒක. දැන් හාල් මිල සම්බන්ධයෙන් ඒක විහිළුවක්. සීනි මිල සම්බන්ධයෙන් විහිළුවක්. සීනි මිලයි හාල් මිලයි ප්‍රශ්නයක් නැහැ. පොල් වල ගානත් ඒ විදියයි. එළවලු වල ගානත් ඒ විදියයි. පරිභෝජනය කරන්න තියෙන සාමාන්‍ය පරිභෝජන සඳහා තියෙන සීරුම දේවල් මිල ඉහළ ගිහිල්ලා. ඒතකොට ඒක පාලනය කරන්න ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙල මොකද්ද? කිසිම වැඩපිළිවෙලක් නැහැ. වෙලා තියෙන සිද්ධ වෙලා තියෙන මොකද්ද? ඔක්තෝබර් 13 වෙනිදා පස්සේ මෙට්‍රික් ටොන් 30000ක් ගෙන්නුවා. සීනි මෙට්‍රික් ටොන් 30000ක් ගෙන්නුවා. ඒ සීනි මෙට්‍රික් ටොන් 30000 මේකින බදු නැතුව නිදහස් කරගත්තා. දැන් බදු නැතුව නිදහස් කරගත්ත සීනි ටික තමයි දැන් බදුත් එක්ක ජනතාවට කවන්න පටන් ගන්න තියෙන්නේ. කවුද මේකෙන් ලාභ ලබන්නේ? 7 දෙනෙක් ඉන්නෝ ලංකාවට සීනි ආනයනය කරන ප්‍රධාන ව්‍යාපාරිකයෝ 7 දෙනෙක්. මේ ව්‍යාපාරිකයෝ 7 දෙනාට තමයි ලාභය එකතු වෙන්නේ. ලාභය ගොඩ ගැහින්නේ. ඒකයි අපි කිව්වේ කොවිඩ් වසන්තයේ කොටසකට සාතිශ්‍ය බහුතරේ කොවිඩ් වසංගතය. ඒ නිසා ඒගොල්ලන්ට මේක වසන්තයක්. දැන් මේ මිල පාලනය කරන විදිහ වසන්තයක්. ඒ නිසා දැන් මේකෙන් විශාල ලාභ ලබනවා. දැන් වෙළඳ ඇමතිවරයා ඔහුට කේන්ති ගියා වගේ කියනවා මිල පීට වඩා පහළ දාන්න නැත්නම් මෙච්චර මිල සහනයක් දීලා පහළ දාන්න නැත්නම් අපි සීනි මිල වැඩි කරනවා කියලා. හරි අපූර්ව තීරණයක්. අර කැකිලි රජුරුවන්ගේ තීරණ වගේ. දැන් මිල පාලනය කරන නැති එකට පාරිභෝගික අධිකාරිය හරහා මැදිහත් වීම නෙමෙයි කරන්නේ. ඒකට කේන්ති කියලා කරන්නේ මිල වැඩි කරන එක. ඒතර ආපහු මිනිස්සුන්ට අර පරණ මිලටත් වඩා වැඩි මිලකට සීනි පරිභෝජනය කරන්න හම්බෙයි. ඉතින් සීනි මිල පාලනය කරගන්න තියන්නේ නැහැ. ඒ කහ කුඩු සම්බන්ධයෙන් කරපු නටපු නාඩගම කහ රහණම් කරා කහ නිෂ්පාදනයේ කහ වවලා කහ නිෂ්පාදනයේ වැඩි නෝට තමයි මේක කරන්න අවශ්‍ය නැහැ. රටේ කහ නිෂ්පාදනයේ තරම් නැහැ. කහ නිෂ්පාදනයේ තරම් සිද්ධ වෙලක් නැහැ. ඒතර කහ තාම හිටපු මේ ඒව අල බහැලක් නැහැ. මෙහෙන් ඒව ඔක්කොම වෙන්න කලින් කහ තහනම් කරා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කහ කියලා කන්නේ ඩයි. හාල් කුඩු වලට අර සිවුරු පාට කරන්න ගේන ඩයි එක කලවම් කරලා දෙනවා. ඉතින් හාල් කුඩු පාට කරපු හාල් කුඩු තමයි දැන් කන්නේ. සමහරු කියනවා මේකට වටාන කඩළු කුඩු මිශ්‍ර කරනවා කියලා. මොක වුණත් ඩයි එක මොකක් හරි කුඩක් තමයි කන්නේ. ඉතින් මේවා කාලා මේවෙන් වෙන ලෙඩ මිනිස්සුන්ට හැදෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මෙතරම් මේ විශාල සංවාදයක් වෙලා තිනවා. ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවට මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? ඒතොර මේ ප්‍රශ්න එකකටවත් ක්‍රියාමාර්ග නැහැ. හැබැයි හමුදාපතිවරයා ඩ්‍රෝන් යවන උඩින්. දැන් අර ප්‍රදේශ නිරීක්ෂණය කරන ඩ්‍රෝන් යවනවා. ඒක තමයි මෙහෙයුම. ඒ ඩ්‍රෝන් යවන්න හමුදාවේ සාමාන්‍ය දුම නෙමෙයි අර හමුදාපතිවරයා එදා ඇඳලා හිටියෙත් හමුදා මෙහෙයුම් වල සාමාන්‍යයෙන් අර කැමා කිට් එක ඒ කියන්නේ අර වනාන්තරවල නැත්තම් මේ යුද්ධයකට අඳින ඇඳුම තමයි ඌ ඇඳන් ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් මොකද්ද මේ කරන්නේ? රටට යුද මානසිකත්වයක් හදනවා. ඉතින් මේ අපි දැන් ඉංග්‍රීසි චිත්‍රපටි වල එහෙම දැකලා තියෙනවා. අර සමහර ප්‍රදේශවල චීනයේ එහෙම දැන්ටත් මේක සිද්ධ වෙනවා. ඒ ප්‍රදේශවල ඒ ඩ්‍රෝන ඇව්වහන් පස්සේ ඒ ඩ්‍රෝන වලින් ගිහිල්ලා පරීක්ෂා කරද්දී මිනිස්සු බය දුවනවා. මිනිස්සුන්ගේ හැසිරීම පාලනය කරනවා. ඉතින් මේ පාලනය කිරීම තමයි දැන් මේකට උත්තරලා තියෙන්නේ. ඉතින් පාලනය සඳහා වෙච්ච විශාල මර්ධනයකට
ක්‍රමානුකූලව අවතීර්ණමින් තියෙනවා. දැන් මේ තත්වයට උත්තර නැහැ. මේ තියෙන ආර්ථික අර්බුදයට උත්තර නැහැ. ඒ වගේම මේ තියෙන ජනතා සම්පත් විකිණීම, ජනතාවගේ දේපල විකිණීම ඒක ඇරෙන වෙන පාරක් නැහැ. ඒ වගේම ඉන්දියාවට, චීනෙට, ඒ වගේම එක්සත් ජනපදයට මේවට රට කොල්ල කන්න දීම ඇරෙන්න වෙන උත්තරයක් නැහැ. ඒ තියෙන ගිවිසුම් වලට එකඟවීම ඇරෙන්න උත්තරයක් නැහැ. මේවට ජනතා විරෝධය එනවා කියලා දන්න නිසා දැන් කල්ලාතු ලෑස්තිනවා. කල්ලාතු ලෑස්තින මොකද්ද ගේම් ඉන්නේ? දැන් මේ වසංගතය පාවිච්චි කරලා හඳුන්වා දීලා තියෙනවා ස්ටේ සේෆ් කියලා ඇප් එකක්. දැන් මේ ඇප් එක බැලුවමට මේකේ තර්කය මොකද්ද? තර්කය තමයි යම්කිසි පුද්ගලයෙක් ආයතනයකට ඇතුල් වෙනවා නම් එයාට පුළුවන් ජංගම දුරකථනයෙන් මේ කියන මේ වුන් සඳහන් කරන ආකාරයට QR කෝඩ් එකක්. එතන තියෙනවා QR කෝඩ් එක ස්කෑන් කරන්න පුළුවන්. ස්කෑන් කරාම උන් කියන මේක දත්ත ගබඩාවක් නැත්නම් ක්ලවුඩ් එකක්. ඒතකොට මේ ක්ලවුඩ් එකට ඒ ෆෝන් එක නැත්නම් මේ ජංගම දුරකථන හිමි කෙනා රෙජිස්ටර් වෙනවා, ලියාපදිංචි වෙනවා. ඒතකොට එයා ආයතනට එනකොට එතන දැනගන්න පුළුවන්. එතන එලීට එනකොට ආයෙ ස්කෑන් කරනවා. ඒතකොට නැවත එයා එලීට ගියා කියලා දැනගන්නවා. ඊළඟට මේක හඳුන්වා දෙන්න යනවා ව්‍යාපාරික ස්ථානවලට. ඒතකොට කඩේකට ඇතුල් වෙනකොට නැවත ඒක ස්කෑන් කරනවා. ඒතකොට නැවත ඒ තුල වෙන තැන සටහන්නවා. මේ විදිහට පුද්ගලයෙක්ගේ සමස්ත හැසිරීම ජාලගත කරගන්නවා. පුද්ගලයෙක්ගේ සමස්ත හැසිරීම දත්තගත කරගන්නවා. දැනටත් ඔබ දන්නවා ආයතනට ඇතුල් වෙනකොට අපිට විස්තරයක් ලියන්න තියෙනවා පොතක. ඒකයි මේක අතර ගුණාත්මක වෙනසක් තියෙනවා. ඒ පොතේ විස්තරය ලිව්වහම පස්සේ ඒ පොතේ විස්තරය මිස්යූස් වෙන්නේ නැහැ. ඒක නැවත වැරදි විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. ඒක රජයේ අධිකාරියක් අතර යන්නේ නැහැ. ඒක රජයේ මර්ධන අධිකාරියක් අතරපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තොරතුරු තියෙන්නේ ආයතන සතුව. හදිසියේ ආයතනේ ප්‍රශ්නයක් වුණොත් මේ තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක අපිට අපේ කැමැත්තෙන් ලියන්න පුළුවන් තොරතුරු. එතකොට මෙතන සිද්ධ වෙන්නේ දැන් අපිව කෙලින්ම සමාජයේ සියලු දෙනාව පුරවැසියන්ව සමස්තයක් විදිහට ඔවුන්ගේ හැසිරීම ජාලගත කරනවා. මේක පැහැදිලිවම ඉතා විශාල මර්ධනයකට ගේන ආරම්භක පියවරක්. මේක දැන් චීනයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දකුණු කොරියාවේ ක්‍රියාත්මක වෙනවා. දකුණු කොරියාවේ මේක ක්‍රියාත්මක කරගන්න පටන් ගත්තේ මේ කොවිඩ් නිසා නෙමෙයි. කොවිඩ් වල කලින් ඉඳලා මේ ක්‍රියාත්මක කරා. දැන් චීනයේ මේ ක්‍රියාත්මක කරේ ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට චීනයේ මිනිස්සුන්ගේ මුහුණ තමයි පාවිච්චි කරන්නේ මේ සඳහා. එතකොට කෙනෙක්ට QR කෝඩ්වත් ෆෝන් එක එදික් කරනවත් තව මේ නෙවෙයි තියෙන්නේ. එයා කොහෙට හරි ගියාන් පස්සේ මුණෙන්ම තමන් ස්කෑන් කරනවා. මේ සඳහා කැමරා ලක්ෂ ගණක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ මෙතරම් වියදමක් කරන්නේ සෞඛ්‍ය අංශ වලින් අපි අහනවා. දැන් මේකේ තර්කය තමයි මේ කොවිඩ් වසංගතයේ වැළඳුණා කියලා අඳුරගත්ත අයව ඒ අඳුරගත්තට පස්සේ ඔවුන් තමන්ගේ තොරතුරු කිව්වේ නැහැ කියන එක. ඒ නිසා තොරතුරු ලබා ගැනීම සඳහා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් වසංගතයට ආසාදිතයෙක් කියලා දැනගත්තාම එයාගේ පහුගිය දවස් 14 හැසිරීම මොකද්ද කියන එක නැත්තම් ගිය තැන් ටික මොනවද කියලා හොයාගන්න. ඒතකොට මේක කිව්වේ නැහැ කියන ප්‍රතිශතය කොච්චරද? අපි සෞඛ්‍ය අංශ වලින් මේක ප්‍රශ්න කරනවා. මොකද ඒකට හේතුව අපට තොරතුරු වාර්තා වෙලා තියෙන ආකාරයට මේ තමන්ගේ ඇත්ත තොරතුරු හඟවන පිරිස ඉතාම සුළු පිරිසක්. ඒතකොට ඉතාම සුළු පිරිසක් කරන දෙයකට තමයි දැන් මෙතරම් විශාල වියදමක් කළා තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේ. මේකට ලක්ෂ ගාණක් මිලියන බිලියන ගාණක් මේ වියදම යනවා. තව ඉස්සරහට මේක රට පුරාම ක්‍රියාත්මක කරන්න ගියොත් අති විශාල වියදමක් යනවා. දැනට චීනෙත් එක්ක කෙරිච්ච සාකච්ඡාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රටේ රාජ්‍ය නායකයෝ අතර. මේ ඊගවනින් කියන ක්‍රමේ ඒ නාමක පුරයට තමයි මේක ගේන්නේ. ඔබ දන්නවා මේක ලෝකේ විශාල සංවාදයක් ලක් වෙච්ච ප්‍රශ්නයක්. විශේෂයෙන් පහුගිය දශක කිහිපය තුළ යුරෝපයේ මේක සම්බන්ධ විශාල සංවාද ඇති වුණා. මේ තොරතුරු මෙලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ලෝකෙ හිටපු සමාජ විද්‍යාඥ දාර්ශනිකයෝ මේ සම්බන්ධ මතපල කරලා තිනවා. දැන් මිෂෙල් ෆූකෝ වගේ කෙනෙක් මේ සම්බන්ධයෙන් ආණ්ඩු සෝදිසිකරණය කියලා වෙනම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරලා තියෙනවා. මොකද්ද මේ ඒ කියන්නේ ඉතිහාසෙත් මේවා යොදාගෙන තියෙනවා මේ ආකෘතිය. අර ඒ උදාහරණේ පැහැදිලි කරන අර පැනොප්ටිකෝණය කියලා මේ සිරගෙදරක පාවිච්චි කරපු ආකෘතියක්. සිරගෙදරක හිරකරුවෝ වටේට තියලා මැද කුරුණක් තියලා මේ මැද කුරුණේ හරහා නිරීක්ෂණය වෙනවා කියන දේ වුන්ට හදලා ඒ හරහා මේ සිරකරුව පාලනය කිරීමේ ක්‍රමවේදී. මේක සිරකරුවන්ට ගෙන ආපු ආකෘතියක් පැනොප්ටිකෝණය කියන එක. ඒක හරහා ගේන්නේ මේ ආණ්ඩු සෝදිසිකරණය කියන ක්‍රමය. ඒ ආණ්ඩු සෝදිසිකරණය කියලා කියන්නේ හැම වෙලාවෙම මිනිස්සු තුල හදනවා ආණ්ඩුව නැත්තම් මේ හමුදා ආරක්ෂකංශ බුද්ධියංශ පොලිසිය ඔබ දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේක නිදහසක් සාමාන්‍ය මිනිස්සුන්ගේ නිදහස තහවුරු වෙච්ච පුද්ගල නිදහස තහවුරු වෙච්ච සමාජයක් නෙමෙයි. හැම වෙලාවෙම කැමරා ගහලා කැමරා වලින් මිනිස්සුන්ව නිරීක්ෂණය කරන සමාජයක්. එතකොට CCTV කැමරා හරහා මේක තමයි ඒ රටවල ගේන්න උත්සාහ කරේ. ලංකාවේ ගෙනෙමින් තියෙන්නේ. දැන් මේක QR කෝඩ් එක හරහා එනවා. තව ටික කාලෙකින් මේක මුහුණ හඳුනා ගැනීමේ ඇප් හරහා නැත්තම් එවැනි ආකෘති හරහා ඉස්සරහට ගේනවා. ඉතින් මේක විශාල ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්නයක්. ආණ්ඩු ජනතාව මර්ධනය සඳහා නව තාක්ෂණයේ පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. මේකට සම්බන්ධ ඊ හැඳුනුම්පත
අපි මීට කාලයට කලින් මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් ගෙනාව ඊ හැඳුනුම්පත දැන් අපි දැක්කා පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇවිල්ලා මාධ්‍ය අදහස් ප්‍රකාශ කරනවා ඊ හැඳුනුම්පත හඳුන්වා දීලා තිබ්බනම් මේ වෙලාව හරියම ලේසි කියලා. එහෙම කරන්න අයිතියක් නැහැ. මොකද ඒකට හේතුව අපි පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දෙන තොරතුරු අධිකරණ අවසරයකින් තොරව ලබා ගන්න අයිතියක් නැහැ මේ බුද්ධ්‍යංශ වලට හරි හමුදාවට හරි පොලිසියට හරි. සාමාන්‍ය මේ රටේ ක්‍රමවේදයේ ජංගම දුරකථනයක තොරතුරු ලබා ගැනීම සඳහා පවා අධිකරණයට යා යුතුයි බුද්ධ්‍යංශ හමුදාව බුද්ධ්‍යංශ නැත්නම් පොලිසිය ඔත්තු සේවාව විසින්. එතකොට එවැනි තත්ත්වයක් තියෙනකොට දැන් තොරතුරු මෙතරම් මේ බොහොම සරලව මේක පාවිච්චි කරන්න දීම පැහැදිලිවම මේකේ රටේ ආරක්ෂාවටවත් ජනතාවගේ ආරක්ෂාවටවත් මේවා පාවිච්චි වෙන්නේ. මේවා පාවිච්චි වෙන්නේ ජනතාව මර්ධනය කිරීම සඳහා. දැන් ඔබ දන්නවා CCTV දර්ශන තියෙන එක හොඳයි කියලා CCTV දර්ශන වල ඕන දෙයක් හොයාගන්න පුළුවන් කියලා කියනවනේ. නමුත් අපි දැක්කා මේ රටේ ප්‍රධාන බලවත් මිනිසුන්ගේ රියානතුරු CCTV වලින් මැකිලා ගිය විදිය. අපි දැක්ක අර මෑතකදී නිදහස් චතුරස්‍රය ගාව ඝාතනය වෙච්ච ටිකක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඔහු ඝාතනය නැත්නම් ඔහු මිය ගියාට පස්සේ ඔහු සීදිනසා ගත්ත කියලා කිව්වා ඝාතන වුණා කියලා කිව්වා. නමුත් ඔහු ඒ ස්ථානෙට එන දසුන් එකක්වත් CCTV දර්ශන නැහැ. ඒවා අතුරුදහන් වෙලා. ඒ CCTV ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ CCTV හය කරාම පස්සේ අපරාධ හොයන්න පුළුවන් කියන එක ඒවා ඒ හැමදේම පාවිච්චි වෙන්නේ බලය නැති මිනිස්සුන්ට විරුද්ධව. බලය සහ මුදල් නැති මිනිස්සුන්ට විරුද්ධව තමයි පාවිච්චි වෙන්නේ. බලය සහ මුදල් තියෙන මේ හැම තාක්ෂණයක් අස්සෙම රිංගල යනවා. ඒ නිසා මේකට ආශිර්වාද කරන්න එපා. අපි විශේෂයෙන් මේ සඳහා මේ සමාජයේ සමාජ ආශිර්වාදය සහිතව මේක ගේන්නේ. හමුදාව බුද්ධ්‍යංශ නැත්නම් පොලිසියට මේව දෙන්න ඕනේ. මේව දුන්නාම තමයි රටේ මේක පාලනය කරන්න පුළුවන්, විනයක් හදන්න පුළුවන්. මේවෙන් හැදෙන විනයක් නැහැ. මේගොල්ලොන්ට මේ කියන අයට විනයක් ඇත්තෙත් නැහැ. හැදෙන විනයකුත් නැහැ. මේක වෙන්නේ රටේ ජනතාවට තමන්ගේ තියෙන ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම්, සංවිධානීය අයිතිවාසිකම් වලට විරුද්ධව මේක පාවිච්චි කරන එක. අපි අනතුරු වගවනවා මේක හෙට පාවිච්චි කරනවා මේ කියන ඩ්‍රෝන උඩට නගලා මිනිස්සුන්ව නිරීක්ෂණය කිරීමේ බලය පාවිච්චි කරනවා හෙට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කරන උද්ඝෝෂණවලදී. අද අපි කිව්වා කියලා මතක තියාගන්න. මේක හෙට පාවිච්චි වෙනවා මේ ඇප් පාවිච්චි වෙනවා හෙට වැඩ වර්ජන කරන්න නැත්නම් කම්කරුවන්ව සංවිධානය කරන්න වැඩ කරන වෘත්තීය සමිති නායකයන්ට විරුද්ධව මේ ඇප් එක පාවිච්චි වෙනවා. මේ ඇතුළට ඇතුල් වීම පිටත් වීම මේවට හදාගන්න මේ ආකෘති මේව මෙහෙම ඉස්සරහට යනවා. මේවට පනත් ගෙනල්ලා මේක යාවත් කාලන කරන්න පුළුවන්. ඒ නිසා දැනට මේක එන්නේ කොවිඩ් වලට මුවා වෙලා දැනට මේක එන්නේ වසංගතයට මුවා වෙලා. හැබැයි මෙතරම් මුදලක් වියදම් කළා මේ වසංගතය තව අවුරුද්දකින් ඉවරනාන් පස්සේ මේ මුදල් වියදම් කරපු මුදල අතහරින්නේ නැහැ. එතකොට මේකට පනතක් ගෙනල්ලා මේ හුරුව ඊළඟට ගෙනියනවා මේකේ අවශ්‍යතාව ටික අවධාරණය කළා මේක ගෙනියනවා සාමාන්‍ය ජීවිතයට මේක ගෙනියනවා. ඒ නිසා මේ එන ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතාවගේ අයිතිවාසිකම් මුදුර ගන්න මේ නව තාක්ෂණය පාවිච්චි කරලා ජනතාව මර්ධනය කරන හදන මේ ක්‍රියාවලියට විරුද්ධ වී යුතුයි. ඒ වගේම දැන් ආණ්ඩුව මේ එක පැත්තකින් තාක්ෂණය පාවිච්චි කරනවා ඊළඟට දැන් අපිට විසීන සංශෝධනය සම්බන්ධයෙන් අපි මේ කලින් කතා කර බොහෝ දේවල් තියෙනවා. නමුත් විසීන සංශෝධනයේ කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් කතානායකවරේ අස්සම් කරලා එළියට ආවට පස්සේ දැන් තවත් තොරතුරු එළියට ඇවිල්ලා තියෙනවා. 20 වෙනි සංශෝධනයේට අධිකරණයට ඉදිරිපත් කරපු සංශෝධන පිටපතට ඇතුල් නොවුණු සංශෝධන අවස්ථාව එකතු කරලා තියෙනවා. මොකද්ද මේ සංශෝධනය? ඒ සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු දැනට ඉන්නේ 11යි අග විනිසුරුවරත් ඇතුළුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව 6කින් වැඩි කරලා තියෙනවා. අභියාචන අධිකරණයේ විනිසුරුවරු දැනට ඉන්නේ 12යි සභාපතිවරයාත් ඇතුළුව ඒක 8 දෙනෙක්ගෙන් වැඩි කරලා තියෙනවා. දැන් මේක බැලුමට ඉලක්කම් ප්‍රශ්නයක්. ශ්‍රේෂ්ඨාධිකරණය 6ක් වැඩි කරලා අභියාචනාධිකරණය 8ක් වැඩි කළා. නමුත් මේකේ වෙන්නේ මොකද්ද? වෙන දේ තමයි දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරු පත් කළ තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයා නෙමෙයි. නැත්නම් වත්මන් ජනාධිපතිවරයාට මෙතන බලය හදා ගන්න අවශ්‍යයි. නැත්නම් ඔහුගේ පත්කිරීම සහිත පිරිසක් මේක ඇතුළට ගේන්න අවශ්‍යයි. ඒතකොට 11ට 6ක් එකතු වුණාන් පස්සේ 17යි සමස්ත සංයුතිය මේකේ වෙනස් වෙනවා. ඒ වගේම 12ට 8ක් එකතු වුණාම 20යි. ඒතකොට 12න් 8 දෙනෙක්ම කෙලින්ම ඍජුව ජනාධිපතිවරයා පත් කරන අය. ඉතුරු 12ත් කාලානුරූපීව විශ්‍රාමිකයාට පස්සේ ඉතුරු 12ත් ජනාධිපතිවරයා පත් කරනවා. ඒ නිසා මේක ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය කියලා කියන්නේ සාමාන්‍ය මේ රටේ මූලික අයිතිවාසිකම්, රටේ ව්‍යවස්ථාමය ප්‍රශ්න, රටේ දේශපාලන කාරණා වලට මැදිහත් වෙන ප්‍රධාන ආයතන දෙකක්. ඒතර මේ ආයතන දෙක මේ විදිහට තමන්ගේ අවනතභාවයට ගේන්න මෙවැනි උපක්‍රමයක් අනුගමනය කිරීම අපි හිතනවා ඉතාම ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ බරපතල ප්‍රශ්නයක්. මේක ඊළඟ පහදලි කාරණේ තමයි මේක නීති ඉස්සරහා අධිකරණ ඉස්සරහා අභියෝගයට ලක් කරන්න උන්නේ නැහැ. අඩුම තරමේ උසාවියට පෙන්වන්න නැතුව මේ කියන සංශෝධනය ගෙනාවේ උසාවියට ගිය ඩ්‍රාෆ්ට් එක නැත්නම් උසාවියට ගිය කෙටුම්පත නෙමෙයි. ඒ කෙටුම්පත උසාවියෙන් අරන් ඇවිල්ලා පාර්ලිමේන්තුව සම්මත කරන අතරතුර තමයි මේක හොරෙන් අස්සෙන් ගැහුවේ. ඒ නිසා මේක උසාවියට අධිකරණයටත් කොකා පෙන්වීම එක්තරා පැත්තෙන් ගත්තාන් පස්සේ. ඉතින් ඒ නිසා දැන් ඒක ආණ්ඩුව කරලා තියෙනවා. ඒ වගේම මේක කරද්දී අඩුම තරමේ මේ සම්බන්ධයෙන් අවධානයක් ඇති වෙන්න වෙනම ඡන්ද විසීමක්වත් ගත්තේ නැහැ මේ විපක්ෂේ.
දැන් මේවා ගැන ගොඩාක් ප්‍රශ්න කතා කරන මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන විපක්ෂයේ කිසිම කණ්ඩායමක් මේ සම්බන්ධ මොකද වෙනම ඡන්ද විමසීම් ගත්තා. දැන් පුරවැසි අයිති සම්බන්ධ වෙනම ද්විත්ව පුරවැසියන්ට රටේ පාර්ලිමේන්තුවට පැමිණිය හැකිද කියන සම්බන්ධ වෙනම ඡන්ද විමසීමක් හැදෙව්වා. මේ සම්බන්ධ මේක වෙනම විශේෂ යෝජනාවක් විදිහට පසු ආපු නිසා පැහැදිලිවම අයිති තිබුණා. සහ මේක ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් නිසා අධිකරණයේ මොනවා හරි විදිහක තියෙන ස්වාධීනත්වයේ සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් නිසා මේක සම්බන්ධ ප්‍රශ්නය කැඳවීමක් කරන්න තිබුණා. කළ යුතු තිබුණා. ඒකවත් කරේ නෑ. ඒ නිසා අපිට පැහැදිලි මේ කොහෙටද යන්න හදන්නේ කියලා. මේ කියන ආර්ථික අයිතිවාසිකම් ජනතාවගේ දේපල විකිණීම, ඒ වගේම ආර්ථික අයිතිවාසිකම් කොල්ල කෑම, වසංගතයට පිළිතුරු දී ගන්න බැරි එක, වසංගතය මිලිටරි ඇඳුම් පාවිච්චි කරලා වසංගතය යටපත් කරන්න හදන එක, මිලිටරි ඇඳුමෙන් වසංගතයේ ප්‍රශ්න විසඳන්න හදන එක, මේ සියල්ලට ක්‍රමානුකූල ඉදිරියේදී ජනතා විරෝධය නිර්මාණය වෙනවා. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය හොසි කරන දේවල් එකිනෙක ශක්තිමත් කිරීම, ඒ වගේම අධිරාජ්‍යවාදී බලවතුන්ට රට ඕන හැටියට කොල්ලකන්න ඉඩ දීම. ඉතින් මේ ප්‍රශ්න සියල්ලත් එක්ක පොරොබදන සමාජයක් අපි අද ඉන්නේ වෙනි සමාජයක. අපි ජනතාව ඉල්ලා හිටනවා. දැන් මේකට වසංගතයේ දිහා බලාගෙන හිටියට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වසංගතයට විතරක් අපිට අවධානය කරලා ඉන්න බෑ. අපි දේශපාලන ක්‍රියාකාරකීන්ට, ඒ වගේම මේ සම්බන්ධ උනන්දු වෙන ප්‍රජාතන්ත්‍රවාදීන්ට, අධිරාජ්‍ය විරෝධීන්ට, ඒ වගේම කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් සටන් කරන, ඒ සම්බන්ධයෙන් පෙනී හිටන සියලු දෙනාට, ගොවි ජනතාවගේ අයිතිවාසිකම් පෙනීන සියලු දෙනාට මේ හැම කෙනෙක්ගේම අපි ඉල්ලා හිටනවා මෙන්න මේ ප්‍රශ්නය දැන් වටහා ගන්න, මේ සඳහා පෙරට එන්න, මේ සඳහා මැදිහත් වෙන්න, මේ සඳහා අරගල කරන්න සූදානම් වෙන්න, මේ සඳහා වෙච්ච ජනතා සටන් මධ්‍යස්ථානයක්, ජනතාවගේ අරගල මධ්‍යස්ථානයක් ගොඩනැගීම තමයි අපිට මේකට තියෙන විසඳුම. පාර්ලිමේන්තුව ඇතුලේ මේක විසඳන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ ඔය ඉන්න ඔලුගෙඩි වලට මේක විසඳන්න බෑ. ඔලුගෙඩි වලට මේව පේන්නෙත් නෑ. මේ සමහර ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් වෙන්නෙත් නෑ. ඒ නිසා මේකට තියෙන එකම විසඳුම තමයි ජනතාවගේ බලයක් ගොඩනැගීම. ඒකද අපි පැහැදිලිව කියනවා. පහුගිය මැතිවරණදී ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දුන්න වෙන්න පුළුවන්. පහුගිය මැතිවරණේ මේ ආණ්ඩුවට ඡන්ද දුන්න වෙන්න පුළුවන්. හැබැයි කවුරුත් ඡන්ද දුන්නට තමන්ගේ කොන්ද දුන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒ අයගෙන් ඉල්ලා හිටනවා මේ ප්‍රශ්න මේ සමාජයට ඇතිවීමින් තියෙන මේ බරපතල ඛේදවාචකය ජනතාවගේ අයිතිවාසිකම් උදුර ගන්න එක, ජනතාවගේ ඡන්දය පාවා දෙන එක, ජනතාවට ලබා දී පොරොන්දු පාවා දෙන එක, ජනතාව පාවා දීමට එරෙහිව ඔබ මේට එරෙහිව කටයුතු කළ යුතුයි, මේ සඳහා මැදිහත් විය යුතුයි. ඒක තමයි අපි ඉස්සරහ තියෙන අභියෝගය. ඒ නිසා මේ ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා අපි මුඛවාඩම් දාගමු. අපි මූණයි නහයයි කටයි වහගමු. හැබැයි අපි S2යි කන් දෙකයි අරගෙන ඉමු. අපිට අහිමි වෙන්න යන සියල්ල ගැන අපි දැනුවත් වෙමු. දැනුවත් වීමෙන් නතර නොවි මේ සඳහා ක්‍රියාකාරීත්වයට පෙරට එන්න. වසංගතය ඇතුළේ අපිට හොයාගෙන සිද්ධ වෙවි අලුත් ක්‍රියාමාර්ග. වසංගතය ඇතුළේ අපිට සිද්ධ වෙවි ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය පළ කරන ක්‍රියාමාර්ග හොයාගන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂ සූදානම්. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා හිටනවා මේ සම්මන්ත්‍රය අහන් ඉන්න හැම කෙනාගෙන්ම ඊටාම තීරණාත්මක තැනක අපේ රටත් ජනතාවත් ඉන්නේ. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ තවත් මේකට නිහඬව බලා හිටියොත් එහෙම මේ පාවාදීම තව රැලිපිට රැලි නැගලා ඉස්සරහට යනවා මිසක් මේක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේක නතර කිරීම සඳහා වෙච්ච මෙහෙයුමක් අවශ්‍යයි. අපි දැක්ක 20 වෙනි සංශෝධනයේත් බොරු වීරයෝ 20 වෙනි සංශෝධනයට විරුද්ධව කතා කරනවා. හැබැයි අපි දැක්ක ඒ බොරු වීරයෝ, ඒ කාඩ්බෝඩ් වීරයෝ අන්තිමට ගිහිල්ලා තමන්ගේ හාම්පුත්තු ගාව හුරතල් වෙච්ච හැටි, ඒ කාඩ්බෝඩ් වීරයෝ අපි දැක්කා පාර්ලිමේන්තුවේ එක ප්‍රකාශනිකුත් කරමින් ඡන්දේ පාවිච්චි කරපු හැටි. ඒ නිසා ඒ කාඩ්බෝඩ් වීරයෝ නෙමෙයි මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලින් සටන් කරන ඇත්ත ව්‍යාපාරයක්, ඇත්ත මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ ව්යාපාරය ගොඩනගන්න, අත්වල බැඳ ගන්න. ඒක තමයි අද දවසේ අපේ පණිවිඩේ අපිට ඔබට දෙන්න තිබන්නේ. මේ අපි ඉන්නේ ගුණාත්මක අවස්ථාවක. රටේ දේශපාලන න්‍යායපත්‍රයේ, රටේ ආර්ථික අයිතිවාසිකම්, ජනතාවගේ අයිතිවාසිකම් පැහැදිලිවම කොල්ල කන ප්‍රජාතන්ත්‍රවාදී දිගුකාලන ප්‍රශ්න ඇති කරන අපිට දිරව ගන්න බැරි දේවල් කවන් හදන වෙලාවක අපි ඉන්නේ. ඒ නිසා මේ ස්ටේ සේෆ්, මේ වගේ ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධන ප්‍රශ්න මේවා අපි ලේසියෙන් කෑවට මේ දිරව ගන්න අපිට ලේසි වෙන්නේ නැහැ. මේ ඉදිරියේදී මේවට අපිට වන්දි ගෙවන සිද්ධ වෙනවා. අපේ ඊළඟ පරම්පරාවට වන්දි ගෙවන සිද්ධ වෙනවා. වනාන්තරත් එක්ක කරන මේ ගනුදුරු අපිට දිරව ගන්න ලේසි වෙන්නේ නැහැ. මේකට අපිට වන්දි ගෙවන සිද්ධ වෙනවා. මේ රටේ ආර්ථික මර්මස්ථානයක කරන මේ ක්‍රීඩාව ආණ්ඩුව මේකට අපිට ගෙවන සිද්ධ වෙන අපිට මේගොල්ලෝ ආණ්ඩු කරලා යයි. මේගොල්ලෝ ආණ්ඩු කරලා ඇමරිකාවට යයි. රටේ ජීවත් වෙන්න මේ රටේ ජනතාවට. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලා හිටනවා මෙන්න මේ ඇත්ත සමාජ දේශපාලන අනතුරට පෙරට එන්න ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වෙච්ච මෙහෙයුමට, ඒ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වෙච්ච ඒ වැඩපිළිවෙලට ඒකාබද්ධ වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා හිටනවා. බොහොම ස්තුතියි.